වැළලී ගිය. ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව. අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව. අමරණීය මහරාවණ. ආයුබෝවන්. ආයුෂ බොහෝ වේවා කියන පොම ගෞරවාන්විත ප්‍රාර්ථනාව එක්ක අද සියත රාවණා වැඩසටහන ආරම්භ කරනවා. බොහොම දීර්ඝ කාලයක් තිස්සේ ඔබ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඔබේ ජීවිතයේ විශේෂයෙන්ම සතියේ මේ දිනය මේ වෙලාව වෙන් කරලා තියාගෙන ඉන්නේ රාවණා වැඩසටහන වෙනුවෙන්. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා ප්‍රියන්ත කාර්යපෙරුම මහත්මයා නිරන්තරයෙන්ම සිහිපත් කරන්න කියන සුවිශේෂ කාරණාව. ඒ තමයි එතුමාගේ සංකල්පයකට අනුව රාවණීන්ගේ ශක්තිය, රාවණීන් බලගැන්වීම වගේම ඒ ආශිර්වාදය අපට ලබා ගැනීම සඳහා අප විසින් දැල්විය යුතු රාවණා පහන පිළිබඳවත් ඔබට සිහිපත් කිරීමක් කරමින් අද වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද බොහොම සුවිශේෂ වැඩසටහනක් බවට පත් වෙනවා. ටික කාලෙකින් තමයි මම හිතන්නේ මේ විද්වත් දෙපළ එකට මේ මණ්ඩපේ අසුන් ගන්නේ රාවණ වැඩසටහනේ. ඒ නිසා බොහොම සුවිශේෂ වැඩසටහනක් වෙනවට කිසිම සැකයක් නැහැ. ඊටාම ගෞරවයෙන් අද අපේ වැඩසටහනට පිළිගනු ලබනවා ඉතිහාස ගවේෂක, ඒ වගේම පරිසරය හා බැඳුණු පරිසරය පිළිබඳව බොහෝ දෙනාට කතා කරන්න හිතිලා අද වර්තමානයේ කතා කරද්දී ඔහු මීට දශක ගණනාවකට පෙර මේ රටේ මහ පොළොව, පරිසරය, ගහකොළ, සතා සීපාව ගැන කතා කළා. ඊටාම ආදරයෙන් ලෙන්ගතුකමින් පිළිගන්නවා රාවණ වැඩසටහනට තිලක් කන්දේගම මැතිතුමා ආයුෂ බොහෝ වේවා කියලා. දැන් ඔබතුමා කියන පරිසරය හා සැබඳුණු සියලු කාරණා එක්ක හරිම තොරතුරු හොයාගෙන තොරතුරෙන් තොරතුරට අදාළ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරමින් තම භූමිකාව වෘත්තීය නීතිඥවරියක් වුණත් ඒ නීතියේදී යමක් පැහැදිලි කරන ආකාරයෙන්ම සියලු තතු වීති තොරතුරු සමග එතුමිය වැඩසටහනට ඇවිල්ලා ඉන්නවා නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මිය. ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. දැන් අපි මේ බොහෝ වෙලාවට කියනවා තාරකා විද්‍යාව පිළිබඳව. එහෙම නැත්නම් ඔබතුමා නිතරම කියන දෙයක් තමයි මේ ඒ කාලේ අහස දිහා බලලා, තරුවක් දිහා බලලා ඔය තරුව පායන්නේ නම් වහින්න, ඔය තරුව පායන්නේ නම් පායන්න, මෙන්න මේ පැත්තෙන් අද තරු පායලා මේ පැත්ත පේන්නේ නැහැ, තරු නැත්නම් මෙන්න මෙහෙම කාරණාවක්. ඒ නිසා මේ තාරකා හා බැඳුණු විද්‍යාව අද අපිට අමතක වෙලා අපි විද්‍යාව පස්සෙන් යනවත් දන්නේ නැහැ විද්‍යාව කියලා. ඒ නිසා අද අපි තීරණය කළා තාරකා විද්‍යාව පිළිබඳව කතා කරන්න. තාරකා විද්‍යාව ගැන බොහෝ අය කතා කළා. තාරකා විද්‍යාව ගැන කතා කරනකොට ඒක වැරද්දක් හැටියට දැකලා දෙනවා වසබඳුනක් බීලා මැරෙන්න කියලා. අතීතයේ ඒ තරම් බරපතලයි තාරකා විද්‍යාවේ හැදෑරීම. හේතුව සියල්ල මැවීම් වාදයට යට වෙලා තිබුණා. හින්දු හෝ කිසියම් බොහෝ ආගම් මේ නොතේරෙන පැත්ත නැත්නම් මිනිසුන්ට තේරුම් ගන්න අමාරු පැත්ත වැහුවා. අඳුරු මේ තිරයකින් වහලා ඒක දේවත්වයකට යට කරලා තිබුණා. හැබැයි පස්සේ විද්‍යාඥයෝ බිහි වෙනවා. කල්පනා කරන්න පුළුවන් නිදහස් විද්‍යාඥයෝ ඔවුන් යම් යම් අදහස් ප්‍රකාශ කළා. එහෙම අදහස ප්‍රකාශ කරනකොට මුලදී මිනිස්සු හිතාගෙන හිටියේ පෘථිවි වටේ සියලුම ග්‍රහලෝක ටික කැරකෙනවා කියලා. සූර්යය ඇතුළු සියලු ග්‍රහලෝක. පෘථිවි කේන්ද්‍රවාදය කියලා. මේ මතයෙන් එහාට ගියොත් කවුරු හරි ඔහු ද්‍රෝහියෙක්. ඔහු මරන්න ඕනේ. එතකොට ගැලීලියෝ වගේ විද්‍යාඥයෝ එච්චර පල්ලෙහාට වැටෙන්න කැමති වුණේ නැහැ. එඳා ඔවුන් කිව්වා නැහැ. සූර්යයා වටේ තමයි මේ ග්‍රහලෝක ටික කැරකෙන්නේ කියලා. වැරද්දක්. මේක වැරද්දක් හැටියට දකිනවා. එහෙනම් මරා දැමීම සඳහා එයා මරා දැමීමට අවශ්‍යයි. මෙවැනි බරපතල දෙයක් තමයි ඒක. පස්සේ කාලෙකදී මේක දියුණු මට්ටමකට එනකොට හරියට සූර්යාගේ සූර්යග්‍රහණය සූර්යයා නොපෙනී යනවා. ඒ නොපෙනී අනේක හරි දශමෙටම කියන්න පුළුවන්කම තියෙනවා.
ඒකත් බරපතල වැරද්දක්. දැන් දියුණු තාරකා විද්‍යාව වෙනකොට. නමුත් දශමයක් හරි වැරදුනොත් දඬුවම මරණීය දණ්ඩනය. දැන් කොයිතරම්නම් උනන්දුවක් තිබිලා ඇද්ද මහ පොළොවට වැඩිය අහස ගැන මිනිස්සු. පුංචි කාලේ මං අහස බලන්නත් බයයි. මම යනකොට මගේ පස්සෙන් හඳ එනවා. මම දුවනකොට හඳ මම පස්සෙන් පන්නනවා. මම ගිහිල්ලා වතුරේ බලපුවාම වතුරේත් හඳ. බයයි. තේරෙන්නේ නැති කාලේ. පස්සේ කාලේ වෙනකොට තේරෙනවා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒක හැවීම තියෙන මේ උවමනාව. කොයිතරම් ගැඹුරු විදියට මංගා තිබුණාද කිව්වොත් සියලු තාරකා විද්‍යාඥයෝ හොයාගත්ත තොරතුරු ඒක සත්‍යයි කියලා පිළිගන්නේ නැතුව මම අධ්‍යයනය කරමින් යනකොට තමයි මම දැක්කේ දියුණු ජන කොට්ටාස කීපයක් පෘථිවියේ ඉඳලා තියෙනවා. ඔවුන් දියුණු වෙලා තියෙන තාරකාවන් නිසා. තාරකාවන් ගවේෂණය නිසා මායා ගෝත්‍රිකයෝ වගේ අය. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ රාවණ වංශිකයෝ බොහොමගේ දියුණු වීමේ රහස තිබුණේ එතන. බොහොම අධ්‍යයනය කරලා තියෙන මහ පොළොවට වැඩිය අභ්‍යවකාශය. ඒ හින්දා අභ්‍යවකාශය තාරකා විද්‍යාඥයෝ කියන තරමටම ගැඹුරට අධ්‍යයනය කරමින් ගිය මට මෙහි උපත අහසේ උපත කවද්ද කියලා මේ කවද්දද මේ ටික හැදුනේ මේක මැවීමක්ද නැත්නම් මේක ඉබේ හැදිච්ච එකක්ද කියලා දිගින් දිගටම හදාරන මට විද්‍යාඥයෝ ඉදිරිපත් කරාපු මහා තර්කයේදී අතරමං වෙනවා. විද්‍යාඥයෝ තර්කයක් ඉදිරිපත් කරනවා එක්තරා පිපිරීමක් සිද්ධ වෙලා අහසේ ඒ පිපිරීමෙන් සිදුවෙච්චි විසිවෙච්ච කෑලි පිපිරීමේ වේගය නිසා රවුමට කැරකෙමින් මුළු මහා අහසේ ගමන් කරන බව ඒ පිපිරීම. හරියට මට හිතේ මැවුනේ අර බමර චක්‍රයක්. ඒ බමර චක්‍රයේ කැරකෙන වේගයට කැරකි එක යනවා. එවනම් මේකත් එදා පුපුරපු වේගයට කැරකි යනවාද? එහෙනම් කැරකි යනවනම් මේ ඈත්වීමක් තියෙනවද? ඒව ඈත්වීමක් තියෙනවද? එක දුරක් තියාගෙන යන්නේ ගවේෂණය කළා. සමාවෙන්න මේ ඒ කාලේ දරුවෝ නම් සෙල්ලම් කරද්දි බඹර චක්‍රයෙන් අපි සෙල්ලම් කරලා තියෙනවා. හැබැයි අද වර්තමානයේ දරුවෝ බඹර චක්‍රය කියන්නේ මොකද්ද කියලා අහුවොත් මේ ඔන්ලයින් හරි ෆෝන් එකේ හරි තියෙන ගේම් එකක් නන් නෙවෙයි. ඔව්. ටිකක් අද දරුවන්ට මේක ළමින්ට දෙන්න අමාරුයි. අපේ නිෂ්පාදකතුමාට පුළුවන් නම් බඹර චක්‍රයක් කැරකෙන විදිය පෙන්වන්නත් ඉතා වටිනවා මේ අදහස පැහැදිලි කරගන්න. ඒ ඇත්තටම එතකොට තමයි මේ ළමින්ට මං හිතන්නේ මේක තේරෙන්නේ බඹර චක්‍ර කැරකොට වේගය කොහාටද යන්නේ මේක කොහොමද යන්නේ කියලා. ඒ යනකොට ඒ හින්දා මේක අධ්‍යයනය කරන පිපිරීම විශ්වාස කරන්න සිද්ධ වුණා. අදත් මම පිපිරීම විශ්වාස කරනවා. පිපිරුවේ නමුත් මට පස්සේ සිද්ධ වෙනවා පිපිරුවේ මොකද්ද කියලා හොයන්න. එහෙනම් මේකේ සීමාවක් නැහැ. පිපිරීම සත්‍යයක්. ඒ කියන්නේ ඕක විද්‍යාඥයෝ කියන්නේ මහා විධාරණය. මහා විධාරණය දිගින් දිගටම විසිර යනවා. මොකද අපි ඉන්න කොටස අපි ඉන්න මේ අපිට පේන කොටස නැත්නම් අපිට විශ්වාස කරන්න පුළුවන් කොටස පිපිරීම අණු 6කට විසිරෙනවා. අණු 6කට. එක අණ්ඩක කෝටි ගණක් සූර්යයන් ග්‍රහලෝක හිතන්නවත් බෑ. ඒ වගේ මේ අණු 6ෙම එහෙම ඉරවල් ග්‍රහලෝක පිරීලා හිතුවත් මම හිතනවා උම්මත්තක තත්ත්වෙට මේ එක අණ්ඩක මැද කොටසේ අපිට දිලිසෙන්නේ සොයන් තමන් දිලිසෙන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි සූර්යයා. තමන්ගේ ශක්තියෙන් දිලිසෙන. ඒ සූර්යාගේ ආලෝක වලින් තමයි එයා ළඟ තියෙන තව කොටසක් දිලිසෙන්නේ. එතනින් ඈත දිලිසෙනවා. ඒවා මෙච්චර දීප්තිමත් නැහැ කියලා අපිට හිතන්න එපා. ඒවා තමයි දීප්තිමත්ම තාරකාව. ඒවත් සූර්යයන්. ඒකට සූර්යයන් හැදිලා සූර්යය හැදෙන්නේ විසිවෙච්ච කෑලි වල ඒවා කැරකීමේ වේගයට ඒවා ගෝලාකාර වස්තු බවට පත්වෙමින් ඒවා ගෝලාකාර වස්තු ගමන් කරනවා. ඒ කිසිම ගෝලාකාර වස්තුවක් තව වස්තුවකට හැප්පෙන්නේ නැහැ. ඒකයි මේකේ පුදුමේ. එකක්වත් හැප්පෙන්නේ. හැප්පුණොත් පුපුරන ඒවා විනාශ වෙනවා අපිට හිතා ගන්නත් බැරි තරම්. මේවා ඇද ගැනීම සහ පිට කිරීමේ ශක්තිය, තෙරපීමේ ශක්තියින් හින්දා ඒවා විසිවෙන ගතියක් තමයි තියෙනවා. අයාලේ යන හැප්පෙන්නේ නැති ඒ ගෝලාකාර වස්තු ඒ කියන්නේ සුපාදහම කොයිතරම් අපූර්වද. අපි මේ තරම් ඉගෙන ගත්ත මේ තරම් දේවල් දන්න අය පාරට බහැපු වෙලාවෙ ඉඳන් හැප්පෙනවා. එක්ක වචන වලින් හැප්පෙනවා, එක්ක වාහන වලින් හැප්පෙනවා.
අපේ ගමනේදී අපි ගැටෙනව හුඟක් දේවල් එක්ක. හැබැයි සබාදම ගැටෙන්නේ නැහැ. මේ කෝටි සංඛ්‍යාත මේ ග්‍රහ වස්තුන් ගෝලාකාර ග්‍රහ වස්තුන් එක ළඟින් ගිහිල්ලා හැප්පෙන්නේ නැතුව යනවා. නමුත් ඒවට සීමාවක් නැහැ එක තැන් වලට. නමුත් එක්තරා එක දවසකදී ඔය ගෝලාකාර වස්තුන් ASCII එක ගෝලාකාර වස්තුවක් තියෙනවා වායුවෙන් හැදිච්ච එකක්. ඒ වායුවෙන් හැදිච්ච ගෝලාකාර වස්තුව ඇතුලේ හයිඩ්‍රජන් වායුව වැඩිපුර තියෙන්නේ. ඒක හීලියම් බවට පත් වෙනකොට ශක්තිය නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඒ ශක්තිය නිෂ්පාදනය කරලා කලේ අර අයාලේ යන අර ගෝලාකාර වස්තු නැත්නම් ගෝලාකාර ලෝක ග්‍රහණය කරනවා. තමන්ගේ ශක්තියට යටත් කරගන්නවා. ඇදලා ගන්නෙ නෑ. මොකද ඒක තෙරපීමත් එක්කලා තියෙන ඇදලා ගන්න බෑ. ඉතින් දැන් සූර්යයා ග්‍රහණය කරගන්නවා. ඔය අපිට වෙන සූර්යයා ග්‍රහණය කරගන්නවා එහෙම ගෝලාකාර වස්තු එකක්. එහෙම ග්‍රහණය කරගත්ත පළවෙනි වස්තුව තමයි බුධ ග්‍රහය. ඒක ග්‍රාහකයක්. නමුත් ඒක ග්‍රහණය කරගන්නේ සූර්යයා. ඊළඟට ග්‍රහණය කරගන්නේ ඔහු සිකුරු. ඊළඟට ග්‍රහණය කරගන්නේ පෘථිවිය. ඊළඟට ග්‍රහණය කරගන්නේ අඟහරු. ඊළඟට ග්‍රහණය කරගන්නේ පොඩි ගල් කැට ටිකක්. ඒකයි පුදුමේ. ඊළඟට ග්‍රහණය කරගන්නේ බ්‍රහස්පති. ඊළඟට ග්‍රහණය කරගන්නේ සෙනසුරු. ඊළඟට ග්‍රහණය කරගන්නේ නෙප්චූන්, යුරේනස්, ප්ලූටෝ. දැන් මේ ග්‍රහණය වූ ග්‍රහලෝක. කවුද ග්‍රහණය කරගත්තේ? සූර්යයා. සූර්යයෙක් සහිත ග්‍රහ මණ්ඩලයක්. සෞරයක් ග්‍රහ මණ්ඩලයක්. අපි හිරුණේ ඕක ASCII. සෞරයක් ග්‍රහ මණ්ඩලයෙන් එළියට යන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි සෞරයක් ග්‍රහ මණ්ඩලය ASCII හිරුණා. කොයිතරම් අපි මවිතයටපත් වුණාද කිව්වොත්, බය වුණාද කිව්වොත් ඒවා දෙවියෝ. දේවත්වෙන් තියලා ඒව ගැන හිතන්නවත් බයයි. ඒවා වැඳ පුදාගෙන හිටියා. කාලයක් අපි ඒවා වැඳ පුදාගෙන ගන්න අවශ්‍යයි. ඒවා තියෙන ශක්තියින් වලට වඳින්න නැත්තම් ඔබතුමාටයි මටයි මේ කතා කරන්න බෑ. අපි දෙන්න කතා කරන්නේ සූර්යයා අපිට දුන්න ශක්තියෙන්. සූර්යයා දුන්න ශක්තිය පෘථුවියේ තියෙන ගහකොළ සතා සීපාව ග්‍රහණය කරගෙන. අපි ඒගොල්ලන් ඒවා ණයට අරන් කිරි හැටියට හරි ආහාර හැටියට හරි අරන් ඒ ශක්තිය සූර්ය ශක්තිය ඇඟස්සේ තියාගෙන අපි දෙන්න විද්‍යුත් තරංගයන් නිකුත් කරනවා. ඒ විද්‍යුත් තරංගය තමයි මේ ශබ්ද තරංගය. ඒ ශබ්ද තරංගේ ගිහිල්ලා විද්‍යුත් තරංගයක් වෙලා ඔබතුමාගේ කන ඇතුළට ගිහිල්ලා කන ඇතුළේදී ඒක ශබ්ද තරංගයක් බවට පත් වෙනවා මේ විද්‍යුත් තරංගය. මේක සරල විදිහටම කිව්වොත් දැන් මම ගන්න දුරකථන ඇමතුම ඇමරිකාවට ඇහෙන්නේ ඒ මම නිකුත් කරන සූර්ය ශක්තිය ඒක විද්‍යුත් තරංගයක් වෙලා විද්‍යුත් තරංගයක් වෙලා ගිහින් අන්තිමට එතන තියෙන දුරකථනයකින් නැවත ශබ්ද තරංගයක් බවට පත් වෙනවා. ඒ ඔක්කොම සූර්ය තරංග. එතකොට මෙන්න මේ තරංග පිළිබඳව අධ්‍යයනය කිරීම මේවා හැසිරීම අධ්‍යයනය කිරීම තාරකා විද්‍යාව වුණා. උන්නේ තාරකා විද්‍යාවේ ඈතට ගියා. හිතන්න බැරි තරම් ඈතට ගියා. හැබැයි එකක් කියන්න ඕනේ. මේ පෙරදිග රටවල් වල මිනිස්සු ඒ ඈතට ඔවුන්ගේ ගමන්ට වැඩිය වෙනස් ගමනක් ගියා. ඒ තමයි අර කියපු දිලිසීම. ඒ සූර්යාගේ දිලිසීම, චන්ද්‍රයා මතට වැටීම, ඔහුගේ දිලිසීම, ඒ දිලිසීමටත් විද්‍යාවක් තියෙනවා කියලා තේරුම් ගත්තා ඒගොල්ලෝ. ඒකට කිව්වා දිලිසීම පිළිබඳ විද්‍යාව. දිලිසීමට කියන්නේ ජ්‍යෝති. ज्योति जगाते चलो संस्कृत भाषा में हिंदी भाषा ज्योति देमल भाषा ज्योति කියන්නේ දිලිසීමේ විද්‍යාව වේදය ज्योति වේදයයි. ඒ එක්තරා එක දිලිසීමේ කොටසක්. ඒක පස්සේ අපි කතා කරමු. නමුත් ඒකේ මුලම කොටසේ තියෙන්නේ දිලිසීමක් නෙවෙයි. විස්තර කරන්න බැරි තරම් අධිශක්ති කලාපයක්. මයික්‍රෝ වේව්ස් කියලා සුද්දාගේ භාෂාවෙන් කිව්වොත් අන්න ඒ ටික අධිශක්ති කලාපයක්. ඒ ශක්ති කලාපය අතිශයින් ප්‍රබල ශක්ති කලාපයක්. අන්න ඒව අධ්‍යයනය කළා. ඒකට කියන්නේ සෙප්පටජ තරංග, සෙප්පටජ විද්‍යාව, සෙප්පට විද්‍යාව. සෙප්පට විද්‍යාව, තාරකා විද්‍යාව, සෙප්පට විද්‍යාව, දිලිසීමේ විද්‍යාව. අද අපි කතා ගන්න ඕන ඔය ටික කතා කරමු. මම හිතන්නේ ඊටාම සුවිශේෂ තැනකට මේ සාකච්ඡාව අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපේ නීතිඥතුමිය මම හිතන්නේ තාමරශ්‍රී වික්‍රමනායක මහත්මිය කුඩා කාලේ ඉඳලම කරේ මේ තොරතුරු ගවේෂණය කරපු. ඒ හින්දා තාරකා විද්‍යාව පිළිබඳවත් බොහෝ තොරතුරු ලිඛිත සාක්ෂි මේ සියලු දේ සතුවයි ඔබ වැඩසටහනේ ඇවිල්ලා අසුත් ගන්න. අපි කන්දේගම මහත්මයාගේ මේ ගෙනාපු දුර කතාව මෙතනින් එහාට අරගෙන යමු. ඔව්. දැන් කන්දේගම මහත්මයාත් කිව්වා මේ අපේ කොහොමද අපි
අභ්‍යවකාශය තාරකා විද්‍යාව පිළිබඳව අපේ දැනීම කොයි විදිහටද තිබ්බේ කියලා. ඉතින් මම කැමතියි ගිරා සංදේශයේ කවියකින්ම ආරම්භ කරන්න. පසුගිය වැඩසටහනේ අපි සූසැට කලාව ගැන කතා කරද්දිත් අපි මේ පිළිබඳව මතක් කරා. සබාතුරු ලෙසින් බොල්ලන් ගෙන නොමැද තබා පෙලින් පෙළ ඇඳ නිල් පළඟ මැද බබා සෙද තනින් තන ගහ ගණන් බැඳ පබා කර සිදත් සමහරු ගණිති ඉඳ. දැන් මේ ගිරා සංදේශයේ කෝට්ටේ යුගයේ රචනා වෙච්ච මෙහි දක්වලා තියෙනවා මේ නිල් පළස්වල බෙල්ලන් දමලා ග්‍රහ ගණන් ග්‍රහ තාරකා ගැන මේ පිරිවෙන්වල දරුවෝ ඉගෙනගෙන තියනවා කියන එක. ඒ වගේම තමයි පබසර සිදත. ඒ කියන්නේ සූර්ය සිද්ධාන්තය කියන එක දරුවෝ හදාරලා තියෙනවා. ඒ කියන්නේ මේ ග්‍රහ තාරකාවන් මේ සූර්යයා පිළිබඳ තියෙන විද්‍යාව. දැන් මොකක්ද මේ ඇත්තටම සූර්ය සිද්ධාන්තය කියන්නේ? දැන් අපේ කන්දේගම එතුමා කව බොහෝ දේවල් දැන් මේ අභ්‍යවකාශයට සම්බන්ධව මේ මහා පිපුරුමක් සිදු වුණා. ඊපස්සේ මේ චක්‍රාවාට ග්‍රහලෝක අපි දැන් සෞරග්‍රහ මණ්ඩලය හඳුනන මේ වගේ දසදහස් ගණනක් මේ සියලුම දේවල් මේ විශ්වයේ බිහි වෙලා තියෙනවා. මේ දේවල් පිළිබඳව කොහොමද අපේ දරුවෝ අතීතයේ ඉගෙනගෙන තියෙන්නේ සහ රාවණ යුගය රාවණ වංශිකයෝ කොහොමද මේ දේවල් හදාරලා තියෙන්නේ කියන කාරණේ. ඉතින් ඒ පිළිබඳව අපි බැලුවොත් අපිට වැදගත් වෙන කෘතියක් තියෙනවා සූර්ය සිද්ධාන්තය කියන කෘතිය. දැන් මේ සූර්ය සිද්ධාන්තය කියන කෘතිය රචනා කරලා තියෙන්නේ මය දානවයන් විසින්. කියන්නේ මේක පුස්කොළ පොත්වල රචනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඔය 6 වෙනි සියවසෙන් පසුව පුස්කොළ පොත්වල මේක සංස්කෘත භාෂාවෙන් ලියවිලා තියෙනවා. නමුත් මෙහි පළවෙනි පරිච්ඡේදයේ සම්පූර්ණ පරිච්ඡේද 14ක් තියෙනවා. සංස්කෘත ශ්ලෝක 500කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. එහි පළවෙනි පරිච්ඡේදයේම දක්වලා තියෙනවා මේක මය අසුරයා විසින් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ කියන එක. මේක සංස්කෘත භාෂාවෙන් තියෙන නිසා අද ඔබට ඉංග්‍රීසි පරිවර්තන මේක දැක ගන්න පුළුවන්. අන්තර්ජාලය හරහා ඔබට මේක ලබා ගන්නට හැකියාවක් තියෙනවා. සූර්ය සිද්ධාන්තයේ text with English translation කියලා. ඉතින් මොකද සංස්කෘත ශ්ලෝක අපිට කියවන්නට ගොඩක් අයට අපහසු නිසා ඔබට හැකියාවක් තියෙනවා සූර්ය සිද්ධාන්තයේ කෘතිය PDF හරහා දැන් අන්තර්ජාලයෙන් උනත් ඔබට ලබා ගන්න පුළුවන්. එහි පළවෙනි පරිච්ඡේදයේ දක්වලා තියෙනවා මධ්‍ය ගති which treats of the rules of funding the mean places of the planets කියන එක දැන් මේ ඉංග්‍රීසි පරිවර්තනයේ දක්වලා තියෙනවා. දැන් මම කියවනේ මේ මයාසුරයාගේ කාලේ ඉඳලාම තමයි මේ සූර්ය සිද්ධාන්තය ඔහු විසින් ප්‍රකාශයට පත් කරපු දෙයක් කියලා. මෙහි ඔබ බැලුවොත් මෙහි හැඳින්වීම දක්වලා තියෙනවා sometime before the end of the Krita යුග. ඒ කියන්නේ අපි විවිධ යුග වලට අපි ලෝකය බෙදලා තියෙනවා. Before the end of the Krita Yuga, a great demon named Maya, being desirous of obtaining the sound, secret, excellent, sacred and complete knowledge of astronomy, which is the best of the 6 sciences subordinate to the Veda, practiced the most difficult penance, the worship of the sun. ඒ කියන්නේ මේ මය කියන අසුරයා කොහොමද මේ සූර්ය නමස්කාරය ඔහු ප්‍රගුණ කළේ සහ ඔහුගේ තිබුණු සුවිශේෂත්වය ඒ විදිහට දක්වලා දිගින් දිගට මේ පරිච්ඡේද කියවුවොත් සූර්යයා පිළිබඳ ඔහු හදාරපු ආකාරය සහ ඉන් අනතුරු ඔහු සූර්ය සිද්ධාන්තය කියන එක කොහොමද ප්‍රකාශයට පත් කළේ කියන එක මේ පළවෙනි පරිච්ඡේදයේ ඔබ කියවුවොත් මේ සූර්ය සිද්ධාන්තය කියන කෘතිය ඔබට දැනගන්න හැකියාවක් තියෙනවා. දැන් මුලින්ම ඔහු දක්වලා තියෙනවා මේ මය අසුරය අපි කියන්නේ මේ මන්දෝදරිගේ පියා හැටියටත් අපි මය අසුරයව හඳුන්වනවා. ඒ කියන්නේ මය දානවයන් ඔහු හිටපු ශ්‍රේෂ්ඨතම ගෘහ නිර්මාණ ශිල්පියෙක්, විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්. ඒ කියන්නේ විවිධ දේවල් සඳහා ඔහුගේ ඥාණය ඉවහල් වෙලා තිබෙනවා අපේ මේ රාවණ වංශයේ ගොඩනැගීම සඳහා. ඉතින් එතනදී අපි බැලුවොත් මොහු මුලින්ම සඳහන් කරලා තියෙනවා දැන් අභ්‍යවකාශයත් එක්ක ගන්නකොට දැන් ඔය ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැනත් අපි කතා කරද්දී කාලය සහ අවකාශය ගැන අපි අවධානය යොමු කරනවා. ඉතින් මීට වසර දහස් ගණනකට පෙර මේ මය අසුරය අපේ මය ඍෂි විසින් ප්‍රකාශ කළා තියෙනවා කාලය කියන එක අපි කොහොමද විභේදනයකට ලක් කරන්නේ. ඒ කියන්නේ කාලය කියන එක මෙහි දක්වලා තියෙන විදිහට ඒක නොනවත්වා යන දෙයක්. ඒක නවත්වන්න බෑ. ඒකට අවසානයක් නැහැ. ඒක එක කොටසක් තමයි මේ කාලය අපිට බෙදන්න පුළුවන්. අනිත් කොටස තමයි අපි පෘථුවියේ හෝ අපි මේ ජීවත් වෙන මිනිසුන් විදිහට අපේ පහසුව තක අපි කාලය වෙන් කරගෙන තියෙනවා. ඒක ඔහු මුහුර්ත සහ අමූර්ත විදිහට තවත් කොටස් දෙකකට විභේදනය කරලා තියෙනවා. ඉන්පස්සේ ඔහු දක්වලා තියෙනවා දැන් මම මෙහි මේ ක්‍රිත යුගය ගැන මෙහි කතා කරලා තියෙනවා. ඒ වගේ මේ ලෝකයේ බිහි වෙලා තිබුණු ද්වාපර යුගය ඊට පස්සේ කලි යුගය ඒ වගේ මේ ලෝකයේ බිහි වෙන කාල පරිච්ඡේදයන් ගැන ඔහු සූර්ය සිද්ධාන්තයෙන් ඉන්පස්සේ විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු විස්තර කරලා තිනවා මේ තාක් කාලයක් මේ ග්‍රහලෝක ඔහු පැහැදිලිව අඳුරගෙන තියෙනවා සූර්යයා, චන්ද්‍රයා, පෘථුවිය, අපි ජීවත් වෙන පෘථුවිය, ඊට අමතරව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු මේ ග්‍රහලෝක හැම දෙයක් පිළිබඳව මේ සූර්ය සිද්ධාන්තය ඇතුළත් කරලා තියෙනවා. සහ ඒ ග්‍රහලෝක ඒ තත්වයට එන්නට කොතරම් කාලයක් පරිණාමය වුණාද? කියන්නේ revolution of planets. ඒවා පරිභ්‍රමණය වෙන්න කොච්චර කාලයක් ගත වුණාද කියන එක ඔහු බොහෝ නිවැරදිව ඒ කියන්නේ ගණන් හදලා තිනවා. වර්තමාන විද්‍යාඥයන් පවා ඒ ගැන පරීක්ෂණ පවත්වලා තියෙනවා.
ඒ වගේම තමයි දැන් මේ පළවෙනි පරිච්ඡේදයේ දක්වලා තියෙනවා අපි කියන්නේ mean motions of planets කියන්නේ දැන් ඔය කක්ෂ යාන්ත්‍ර විද්‍යාවේ අපි කියනවා මධ්‍ය චලිතය. ඒ කියන්නේ ග්‍රහලෝකයක් පරිභ්‍රමණය වෙනකොට ඒකට අවශ්‍ය කෝණික වේගය. ඒ කෝණික වේගය අපි කොහොමද ගණනය කරන්නේ? ඒ වගේම මේ ග්‍රහලෝක වලට භ්‍රමණය වීමට පරිභ්‍රමණය වීමට ගතවන කාලය මේ සියලුම දේ ඔහු වගුගත කරලා ගණනය කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ මෙතුමනුත් කිව්වා අර කක්ෂයකට ගැටෙන්නේ නැති විදිහට තමයි ග්‍රහලෝකවල භ්‍රමණයන් සහ පරිභ්‍රමණයන් සිද්ධ වෙන්නේ කියලා. අපි දැන් වර්තමානයේ ගණිතය හදාරනකොට අපි ත්‍රිකෝණමිතිය ඉගෙන ගන්නවානේ. ත්‍රිකෝණමිතියේදී අපි සයින් අගයන් සොයන එක ඉදිරිපත් කළ තියෙන. ඔහු ඉතාමත් නිර්වද්‍යව ඒ සියලුම කරුණු ඉදිරිපත් කළ තියෙන. ඒ හරහා අපි කොහොමද මේ ග්‍රහලෝකවල කක්ෂගත පිහිටීම අපි සොයන්නේ කියන එක. ඉතින් වර්තමාන විද්‍යාඥයෝ මේ රූප සටහන් වලින් පවා ඔබ බැලුවොත් ඔබට පෙනේ ඒව වර්තමාන ගණිත ක්‍රමවලට ටිකක් ලං කරොත් අපිට හොඳින්ම බලා ගන්න පුළුවන්. වර්තමාන ගණිත ක්‍රමවලට මේ කෘතිය ඔබ පරිශීලනය කරොත් ඔබට බලන්න පුළුවන් ඒ දේවල් සම්බන්ධ කරලා තියෙනවා මේ ග්‍රහලෝකවල පිහිටීම නිර්ණය කරනකොට ඒ ගණිත ක්‍රම කොයි විදිහටද යොදාගත්තේ කියන එක. ඒ වගේම තමයි අපි දැන් ඔය වර්තමානයේ කතා කරන්නේ මේ ඇප්සයිඩ් රේඛාව කියලාත් අපි ඒක හඳුන්වනවා. ඒ කියන්නේ යම්කිසි ධාරක වස්තුවකට තවත් ග්‍රහලෝකයක්. අපි ග්‍රහලෝක දෙකක් අතර වෙන්න පුළුවන්. ග්‍රහලෝකයක් සහ සූර්යය අතර වෙන්න පුළුවන්. ආසන්නතම ලක්ෂ්‍ය සහ දුරස්ථම ලක්ෂ්‍ය කොහොමද? ඒ දේවල් අපි ගණනය කරන්නේ කොහොමද? ඒ වගේම අපි නෝට්ස් කියලා ඔය දැන් වර්තමානයේ හඳුන්වන්නේ එක් එක් කක්ෂ එකිනෙකට ඡේදනය වෙන අවස්ථාවල් තියෙනවා නම් ඒව කොයි වගේ අවස්ථාවන්ද? මේ වගේ බොහෝමයක් ගැඹුරු අභ්‍යවකාශය පිළිබඳ කරුණු මේ මය ඍෂිවරයා අවුරුදු දහස් ගණනකට ප්‍රථමයෙන් හොයාගෙන මේ ලෝකයට එලි කළා තියෙනවා. සූර්ය සිද්ධාන්තය ඔබ කියවුවොතින් ඔබට මේ දේවල් හදාරන්න හැකියාවක් තියෙනවා. ග්‍රහලෝක වලට අමතරව අපි දැන් දන්නවා අපේ පෘථුවියේ තියෙන අක්ෂාංශ සහ දේශාංශ. ග්‍රීනිච් මධ්‍යහන රේඛාව ඊට පස්සේ අපි දන්නවා සමකය ඒ හරහා තමයි අපි අක්ෂාංශ දේශාංශ ගණනය කරන්නේ. මේ මය දානවයන් විසින් මීට අවුරුදු දහස් ගණනකට පෙර ඔහුත් වෙනම මධ්‍ය රේඛාවක් නිර්මාණය කරා සුර අසුර රාජධානි වෙනම වෙන් කළ මේ පෘථුවිය. මම හිතන්නේ ඒකෙන් තමයි මේ අක්ෂාංශ දේශාංශ මේ මධ්‍යන රේඛාව කියන එක මුලින්ම බිහි වෙලා තියෙන්නේ මේ සූර්ය සිද්ධාන්තයෙන්. ඊට ඉහතදී ඒ පිළිබඳ කිසිදු කෙනෙක් එවැනි ගවේෂණයක් කරලා නැහැ. ඒ වගේම තමයි සූර්යග්‍රහණය සහ චන්ද්‍රග්‍රහණයන් සිදුවෙන ආකාරය, සඳේ කලාවන් කොයි ආකාරයකටද පිහිටලා තියෙන්නේ කියන එක. සහ සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණයන් සිදුවෙන දින අපි කොහොමද ගණනය කරන්නේ කියන එක මේවා දැන් වර්තමාන විද්‍යාවට නෙමෙයි අපි හිතන්න ඕනේ. මීට අවුරුදු දහස් ගණනක අතීතයෙන් කොහොමද මේ දේවල් මේ මිනිස්සු ගවේෂණය කරේ කියන එක තමයි අපි අවධානය යොමු කරලා බලන්න ඕනේ. ඒ වගේම තමයි තාරකා රාශි ගැන අපි කතා කරනකොට තාරකා රාශිය බොහෝ තාරකා රාශි සහ තාරුකා බොහෝමයක් මෙහි අඳුනගෙන වෙනම පරිච්ඡේදයක දක්වලා තිනවා ද්‍රව තාරකාවන් ඇතුළුව. සහ ඒ තාරකා පන්තීන් වල පිහිටීම් කොයි ආකාරයටද සිදු වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මේ වගේ ඔබ සූර්ය සිද්ධාන්තය කියවලා බැලුවොත් ඔබට මේ ග්‍රහ තාරකාවන් පිළිබඳ මේ මය ඍෂිවරයා සතු දැනීම සහ ඒක වර්තමාන ලෝකයේ ගණිත ක්‍රමත් එක්ක සංසන්දනය කළා ඒක කොතරම් දුරට නිර්වද්‍ය ඒවා බොහෝ දුරට නිර්වද්‍යයි කියලා වර්තමාන විද්‍යාවෙන් පවා ඒ දේවල් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඉංග්‍රීසි පරිවර්තනය වුණත් ඔබ සූර්ය සිද්ධාන්තය කියවලා බලන්න. එතකොට ඔබට බොහෝ දැනීමක් සහ ගණිතය පිළිබඳ සංකීර්ණ ගණිත ක්‍රම රාශියක් ඒක ඇතුළත් කරලා තියෙනවා. ඔබ ඒවා හොඳින් පරිශීලනය කරොත් ඔබට අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මම තවත් කෘතියක් ගැන මේක හා සම්බන්ධවම කතා කරන්නම්. මේ මය ඍෂිවරයා ගැන අපි කතා කරපු නිසා ශිව අලිකිතය කියන කෘතිය. මේ ශිව අලිකිතය කියන කෘතිය පිළිබඳව අපි සාකච්ඡා කරොත් මේ ශිව අලිකිතය කියන එකෙත් විශේෂයෙන්ම දක්වලා තියෙනවා මේ ශිව අලිකිතය කියන එක මේ ශිවගේ භාෂිතයක් හැටියට එන්නේ සහ එහි අඩංගු වෙලා තියෙනවා මේ මය ඍෂිවරයා විසින් ත්‍රිපුරය ගොඩනැගීමේ කතාව සහ සම්පූර්ණයෙන් අභ්‍යවකාශයේ නක්ෂත්‍රයේ මේ දේවල් තමයි මේ ශිවාලිකිතයේ ඇතුළත් කරලා තියෙන්නේ. දැන් මම ඔබට එහි හැඳින්වීම දැක්කුවොත් එහි හැඳින්වීමෙම දක්වලා තියෙන ඔය මය ඍෂිවරයා විසින් රන් රිදී සහ යකඩ භාවිතා කළා මේ හයිමි රෞප්‍ය ආයස යන නගර තුනක් අසුරයන්ට ගොඩනගලා දීලා තියෙනවා. හෙළ අසුරයන් ඒ කියන්නේ අසුරයන්ටගේ ත්‍රිපුරය කියලා හැටියට අපි හඳුනන්නේ රන් රිදී සහ යකඩ. සහ ඊට අමතරව ඒකේ ඊටමත් සුවිශේෂී තාක්ෂණයක් ඒ ත්‍රිපුරයේ හිටපු අසුරයන්ට තිබිලා තියෙනවා. සහ සිද්ධාමෘත රසය කියලා අමෘතයේ පවා ඔහු විසින් විද්‍යාත්මකව නිර්මාණය කරා කියලා මෙහි හැදින්වීම ඔබ කියවුවොත් එහි දැක්වෙනවා
මෙහි දැක්කනවා මය පිළිබඳව මය නම් මසුර තෙමේ පැරණි ඍෂිගණයට අයත් මහාචාර්යවරයෙකි හෙතෙම අසුරයන්ගේ නිර්මාණ ශිල්පය හැටියටද දක්වා තිබේ. නගර ග්‍රාම ප්‍රාසාද යනාදී නිර්මාණෙහි අතිදක්ෂයෙකු හෙතෙම වාස්තු විද්‍යාවෙහි ආදිකතරුන් 18 දෙනාගෙන් කෙනෙක්ද වෙයි කියලා දිගටම දක්වලා තියෙන ඔය මහාභාරතයේ කියන යුධිෂ්ඨිර රජුගේ මායා මණ්ඩපයේ රාජ සභාව ඔහු හොයා මේ දක්වපු ආකාරය සහ ඌට අභ්‍යවකාශය පිළිබඳව තිබුණු දැනීම ශිව අලිකිතේ දක්වලා තින ඔහු විසින් මය මතේ අපි කලින් වැඩසටහනකදී කතා කරා ගෘහ නිර්මාණය ගැන කතා කරද්දී ඒ වගේම ඔහු විසින් රචනා කරපු සූර සිද්ධාන්තය කෘතිය පිළිබඳවත් මෙහි හැඳින්වීම දක්වලා තියෙනවා. මේ ශිවාලිකිතය ගත්තොත් මේ ශිවාලිකිතේ විශේෂත්වය තමයි මේ ග්‍රහතාරකාවන් පිළිබඳව හඳුනගෙන විශේෂයෙන් මුහූර්ත 16ක් ඔහු බෙදලා තියෙනවා. ඒයින් එක මුහූර්තයක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ රාවණ මුහූර්තය කියන එක. රාවණ රජු නමින් මුහූර්තයක් පවා අතීත හෙළයන්ට තිබිලා තියෙනවා. මේක හෙළයන්ගේ පුස්කොළ පොත්වල තමයි අඩංගු වෙලා තියෙන මේ ශිව අලිකිතය කියන එක. ඔබට මේක කියවලා බලන්නට හැකියාවක් තියෙනවා. ඒ අනුව ඔබට දැන් බැලුවොත් මේ කෘතිය මේකේ ඔබට ඒ එක එක මුහූර්තයට දැන් රාවණ නමින් මුහූර්තයක් ඒ වගේ මුහූර්ත ගණනාවක් මේකේ 16ක් සම්පූර්ණයෙන්ම මුහූර්ත ඇතුළත් කළා තමයි මේ කෘතිය නිර්මාණය කළ තියෙන රෞද්‍රය, ශෙවතය, මෛත්‍රය, ජයදේවය, වෛරෝචනය, තුරගය, අභිජාත්‍ය, රාවණය ඒ වගේ මුහූර්ත. ඒ මුහූර්ත ග්‍රහතාරක අණුව නිර්මාණය කරලා සහ ඒවැය තියෙන සුබ සහ අසුබ ඵල සහ ඒවා නිර්ණය කරනකොට අපි භාවිතා කරන රේඛා දැන් උදාහරණයක් විදිහට ශුන්‍ය රේඛාව, මෘත්‍යු රේඛාව, විඝ්න රේඛාව ඒ ආදී වශයෙන් අපි භාවිතා කරන රේඛා වර්ග මොනවද සහ මන්ත්‍ර ශාස්ත්‍රයත් මේකට ඇතුල් කරලා තියෙනවා. විශේෂයෙන් නක්ෂත්‍රයත් හා බැඳිලා ඔවුන් විශේෂයෙන් මේ චක්‍ර රාශියක් මේක ඉදිරිපත් කරලා තියෙනවා. මම ඔබට පෙන්වන්නම්. මේ දිවා රාත්‍රී අෂ්ටාමාංශ වේලා චක්‍රය කියන එක මම හිතන්නේ ඔබට මේවා ලං කරලා බලන්න පුළුවන් නම් ඔබ මේ කෘතිය කියවුවොත් ඔබට මේ දේවල් අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අර්ධයාම රාහු චක්‍රය කියලා වෙනම චක්‍රයක් ඉදිරිපත් කරලා තිනවා. මේ සියලුම දේ තාරකා රාශීන් පිළිබඳව ඔවුන්ට තිබ්බ අවබෝධය අනුව තමයි ඒ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි නම්වල මුලකුරු යෙදෙන නැකත් පාදය අනුව අදාළ රාශි චක්‍රය තෝරා ගැනීම සඳහාත් වෙනම චක්‍රයක් නාම රාශි චක්‍රය කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ සියලුම දේ ග්‍රහතාරකාවල දැනීම අනුසාරයෙන් තමයි මේ ශිවාලිකිතයට ඇතුළත් කරලා තියෙන්නේ සහ අපේ රාශීන් මොනවද, තරු රටා මොනවද කියන එක ගැනත් මෙහි විශේෂයෙන්ම දක්වලා තියෙනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඔබට හැකියාවක් තියෙනවා නම් මේ ශිවාලිකිතය වගේ කෘති කියවන්න. ඒ වගේම සූර සිද්ධාන්තය වගේ කෘතිත් කියවන්න. අපි ඊළඟ වැඩසටහනේදී බලමු මේ අභ්‍යවකාශය පිළිබඳව හෙළයන්ට තිබුණු දැනීමට පෙන්වන සාක්ෂි මොනවද කියන එක ගැන. හොඳයි, මම හිතන්නේ මේ සියලු තොරතුරු මම කිව්වනේ වැඩසටහන ආරම්භයේදීම අය කතා කරන්නේ නිකම්ම නෙමෙයි සාක්ෂිත් එක්ක. තවත් බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ මේ දේවල් කතා කරමු රැඳී ඉන්න. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමේ සත්‍ය කතාව අමරණීය මහරාවණ. විරාමයෙන් අනතුරුව අපේ රාවණ වැඩසටහන බොහොම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යනවා. ඔබ දන්නවා බොහෝ වැඩසටහන් ආරම්භ වෙනවා, නවතිනවා, වෙන වැඩසටහන් ආරම්භ වෙනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ මේ රාවණ ඉතිහාසය පිළිබඳ වැඩසටහනක් පැවැත්වුවා. මේ සියත රාවණ වැඩසටහන. ඒ නිසා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ මෙවැනි වේදිකාවක් තනාදීම වෙනුවෙන් සියත Voice of Asia මාධ්‍ය ගරු සභාපති රෝෂාන්ත කාර්යපෙරමුණ මැතිතුමාට අපේ ගෞරවය, ප්‍රණාමය වැඩසටහන ආරම්භන ඔබේත් වැඩසටහන කරගෙන යන මේ අප සියලු දෙනාගේ ගෞරවය තුමන්ට ලැබෙන්නට ඕනේ. මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමේ සිතුවිල්ල, අදහස නිර්මාණාත්මක මේ සිතුවිල්ල මතුවෙන්නේ ඉතිහාසය පිළිබඳව කතා කරන්න ඕනේ කියලා Voice of Asia මාධ්‍ය ජාලයේ සියත විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා ප්‍රියන්ත කාර්යපෙරමුණ මැතිතුමා මින් වසර ගණනාවකට පෙර තිබුණු අදහස අද අපේ රටේ පමණක් නෙවෙයි මුළු ලෝකෙ පුරාම විසිරුණු අපේ හෙළ පරම්පරාවේ
බොහෝ දෙනෙක් මේ පිළිබඳ ඉතා ගෞරවයෙන් කතා කරන නිසා ඒ සියලු ගෞරව ප්‍රියන්ත කාර්යපෙරුම එතුමාට ලැබෙන්න ඕනේ. ඒ වගේම මෙවැනි වැඩසටහනක් ආරම්භයේ ඉඳලා මේ තරම් දුරක් අරගෙන එන්නට විවිධ බාධක වැඩසටහන් පවත්වාගෙන යද්දී ජීවිතේ විවිධ බාධක ඇති වෙනවා. මොන බාධක ඇති වුණත් අපට පවා මට පවා මේ වැඩසටහනට එන්න ප්‍රධානතම හේතුව වෙන්නේ අපේ නිෂ්පාදකවරයා සජීව බාලසූරිය මහත්මයා. එතුමාට පුදුමාකාර හැකියාවක් තියෙනවා මේ සියලු බාධක මැඩගනිමින් ඉදිරියට යන්න. ඒ නිසා එතුමන්වත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. සියත කාර්ය මණ්ඩලයේ හැමෝම නම් වශයෙන් කියන්න බැරි වුණත් ඈත සීතල මේ දවස්වල සීතල වැඩි මේ නොවැම්බර් දෙසැම්බර් කාලේ නිසා සීතල කඳු මුදුන් වල අපේ සම්ප්‍රේෂණ කුරුණු වල කටයුතු කරන නිලධාරී මහත්වරුන්ගේ ඉඳලා විතර මුලින්ම කතා කරන්නේ කැමරාව පසුපස ඉන්න අපේ සියලු සහෝදර ශිල්පීන් හැමෝම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. එhmenan ඒ සියලු දෙනා වගේ මේ වැඩසටහනට ආරම්භයේ ඉඳලා පැමිණි සියලු දෙනා නම් වශයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ සියලු විද්වතුන්ටත් අපේ ගෞරවය සුතිය අපිව නරඹමින් අපේ අඩුපාඩු අපිට අදහස් අපිට යෝජනා ලෝකේ එහා කෙළවරේ ඉඳලා කතා කරනවා තිලක්කන් දෙගම මහත්තයව කොහොමද සම්බන්ධ කරගන්නේ? තාමරශී මහත්මියගේ දුරකථන අංකයක් ඇත්තෙම නැද්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් අහනවා. පුළුවන් හැම දෙයකටම උත්තර දෙනවා. අනිත් හැම දෙයකටම මම හිතන්නේ මේ වැඩසටහන තුළින් උත්තර ලබා දෙන නිසා සියලු දෙනාට අපේ ස්තුතිය පිරිනමමින් අපි එහෙමනම් දෙවනි කොටසේ කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙනවා. මේක ඇත්තටම මේ පාසලේ පන්ති කාමරේ පාඩමක් වගේ වැඩක්. ඒ නිසා මේක එක තැනක්වත් අතහැරෙන්නේ නැතුව හැමෝම දැන් විරාමයෙන් පස්සෙත් සූදානම් වෙලා ඉන්නවා. තාරකා විද්‍යාවේ බොහෝ දේවල් අපි ආරම්භයේ මුල ඉඳලා පුංචිම දරුවාට කියලා දෙන පාඩමේ ඉඳලම පටන් ගත්තා. දැන් එතනින් එහාට පියවරක් ඉස්සරහට යන්න ඕනේ කන්දේගම මහත්මයා. අසංක මම පුදුමයටපත් වෙන්නේ මේ වර්තමාන තාරකා විද්‍යාඥයෝ කවදාවත් හිතපු නැති ඒවා මීට අවුරුදු 10 ගානකට එහාට හිටපු මේ අසුර ඍෂිවරයෝ කතා කරලා තියෙනවා. අසුර සුරයන් විසින් මවනු නොලැබූ. ඒ කියන්නේ දෙවියන් විසින් මවනු නොලැබූ. ඒ කියන්නේ භෞතිකවාදීන්. දෙවියන්ගේ මැවීම විශ්වාස නොකරන දෙවියන්ගේ මැවීම විශ්වාස කරන සුරයොත් දෙවියන්ගේ මැවීම විශ්වාස නොකරන ඒ කියන්නේ සුරයන් විසින් මවනු නොලැබූ ඒ භෞතිකවාදනුත් අතර තමයි ඔය තියෙන්නේ ඔය ගැටුම තියෙන්නේ. එතකොට ඒ භෞතිකවාදීන් අතර හිටපු කාක බුංජර මහ ඉරිස්සි මම පුදුමයටපත් වෙන්නේ මෙතන. ඔහු කියනවා මිට එක දවසක තව අවුරුදු 600කට පස්සේ පෘථිවියට ඉන්ද්‍ර වරුණ යම කියලා ග්‍රහලෝක තුනක් පේනවා. එච්චරයි. මේ වෙනකොට නවග්‍රහයෝ නැහැ. ඔය නවග්‍රහයෝ කියලා කියන්නේ අපි ඡායාවල් අරවා මේ ඔක්කොම කරලා තමයි 9ක් ගැට ගහගෙන හිටියේ. නමුත් නවග්‍රහයෝ කියන කතන්දරේ තියෙනවා. එතකොට කාකබුංජන මහර්ෂි මේ ග්‍රහයෝ දැන්ට තියෙන ග්‍රහලෝක 6ට අමතරව තව 3ක් ගැන කතා කරනවා. හරියට මීට අවුරුදු 600කට පස්සේ එක්තරා විද්‍යාඥයෙක් ඔහු බෝඩි කියන විද්‍යාඥයන්ට තේරෙනවා මේ ග්‍රහලෝක අතර අන්තර් ගණිතමය සම්බන්ධයක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එක ඒ වගේ 3 ගුණයක් එහා පැත්තෙන් තව ග්‍රහලෝකයක්. එතකොට 3 වගේ 3 ගුණයක් එහා 9 ගාව තව ග්‍රහලෝකයක්. මෙවැනි අපූර්ව සම්බන්ධයක් තියෙනවා උට වැටෙනවා. කිසියම් රටාවක් තියෙනවා කියලා. ඒ රටාව ඔහු ඉදිරිපත් කරනවා. කවුරුවත් පිළිගන්නේ නැහැ. මතභේදයට ලක් වෙනවා. ඇයි ඒ? අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන අසාමාන්‍ය දුර අතර තියෙන්න ඕනේ ග්‍රහලෝකේ නැහැ. හැබැයි ඔහුගේ මරණයෙන් පස්සේ ඔහු අනුගමනය කරපු තරුණ විද්‍යාඥයෝ කීප දෙනෙක් එක්කව වෙලා හොයනකොට තමයි ඔවුන්ට අහුවෙන්නේ ඒ බ්‍රහස්පති සහ අඟහරු අතර ගල් කෑල්ලක් තියෙන බව පුංචි. දැන් මේ ගල් කෑල්ල අධ්‍යයනය කරන පේනවා ගල් කෑලි ගොඩක් තියෙන බව. ගල් කෑලි ගොඩ තියෙනක බලපුවාම ඒ මුළු කක්ෂය ඒ කියන්නේ ඒ ගල ගමන් කරන කක්ෂයේ වටේටම තියෙන දිගටම ගල් කෑලි ගොඩක්. එක්කෝ ග්‍රහලෝකයක් කැඩුනා. පිපිරුවා. එහෙමත් නැත්නම් ග්‍රහලෝකයක් නිර්මාණය උනේ නැහැ එතන. ඒ ටික එතන රැස් වුණා. ඒ හින්දා ඒක විශ්වාස කරලා ඒකෙන් දිගටම හොයාගෙන යනකොට තමයි යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ හම්බෙන්නේ. ඉන්ද්‍ර
වරුණ යම. එතකොට ඉන්ද්‍ර වරුණ යම කියන එක නම් කළේ කාකපුංජර මහරිසි. නැප්ටියුන් ප්ලූටෝ යුරේනස් වෙනක පස්සේ නම් කරපුවා. එතකොට මේ අපි පුදුම වෙන්න ඕනේ ඒකයි. අර දුරෙන් තියෙන්නේ. එතකොට පස්සේ කාලෙකදී මේ විද්‍යාඥයෝ ප්ලූටෝ නිරපහරිනවා. ඒගොල්ලන්ගේ මිම්ම අණුව ග්‍රහලෝකයක තියෙන්න ඕන සුදුසුකම් එකේ නැහැ. එකක් නිවැරදි කක්ෂයක් නැහැ. මෙවැනි බොහොම චෝදනා අභූත චෝදනා ඉදිරිපත් කරලා එයා නිරපහරිනවා. තරගෙන් එළියට දානවා. දැන් නමුත් මේ කාටද අභියෝග කළේ මේ විද්‍යාඥයෝ? කාකපුංජර මහරිසි කියන අසුරයාට. එදා මට ඇතිවෙච්ච කම්පනය මේ අසුරයා පිළිබඳව. මමත් ඒ කණ්ඩායමට සම්බන්ධ නිසා මම දන්නවා මොකක්ද සම්බන්ධයක් මටත් නොතේරෙන තියෙන බව. කම්පනයටපත් වෙනවා. හැබැයි මම කිව්වා කවදා හෝ දවසක ප්ලූටෝ නැවත වද්ද ගන්න සිද්ධ වෙනවා. දැන් සාකච්ඡා කරනවා. නැවතත් සෞරග්‍රහ මණ්ඩලයට වද්ද ගන්න. එහෙම නැත්නම් කාකපුංජර මහරිසි බොරු. මම පෘථුවියේ හරි මැදට ගියා නෙමෙයි යවුවා. නැත්නම් අරන් ගියා. මම අද ඉන්නේ පෘථුවියේ හරි මැද. කවුරු හරි අභියෝග කළොත් ප්‍රසිද්ධිය අභියෝගය බාර ගන්නවා. ඒ මම තාරකා විද්‍යාව හරියට හදාරපු නිසා ඒ අපේ අසුර පරම්පරාවේ පුරුකක් හැටියට. මේ පෘථුවිය අංශක 23මාරක් ඇලවෙලා තියෙන්නේ. සූර්යාගේ 3 වෙනි ග්‍රහය. මේ 23මාර ඇලවුනේ නැත්නම් කවදාකවත් මේකේ ජීවේ නැහැ. ජීවේ නැති වෙන හේතුව තමයි සූර්යයා උතුරු සහ දකුණ දෝලණය වීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් සූර්යයා දෝලණය වෙන්නේ එකම තැනක. ඒක කරකෙන එකම තැනක. ඒකට අපි සමකයේ ගෝ සමකයේ උලාටත් නැහැ දකුණටත් නැහැ. එහෙම වුණාම මේ සමකය ළඟට විතරයි සූර්යාලෝකය වැටෙන්නේ. බිඳුවට නිරක්ෂයට. උතුරේ තියෙන හිම තට්ටුව පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා තියෙන හිම තට්ටුව උඩට එනවා. පල්ලෙහාට උඩට එනවා. දැන් මේ හිම කියන්නේ අයි සුදුයි. සූර්යාලෝකේ පරාවර්තනය කරනවා. පෘථිවියට එන්නේ නැහැ. එහෙම වුණාපොම අර සූර්යාලෝකයක් වැඩක් නැහැ. සමගියට වැටිච්ච සූර්යාලෝකයක්. ඒකත් පරාවර්තන වෙනවා. එතකොට මේක මොකද්ද මේක? හිම ගුලියක්. තනිකර හිම ගුලියක්. මේක හිම ගුලියක් නූනේ මේ ඇලවීම නිසා. මේ ඇලවීම නිසා සිදුවෙච්ච අසාධාරණයක් තියෙනවා. තමුන්නාන්සේලාගේ රටට. තමුන්නාන්සේලාගේ රට කියලා කියන්නේ මම මගේ මාතෘභූමිය ශ්‍රී ලංකාව කියන්නේ නැහැ. එක්තරා එක දවසේදී මම මගේ මාතෘභූමිය ශ්‍රී ලංකාව නෙමෙයි කිව්වා. ඒ මේ අධ්‍යයනය තුල මං ගිහිල්ලා ආපු මගේ නිවැරදි අවබෝධය උඩ. මොකද මම පෘථිවි වාසියෙක් මගේ මාතෘභූමිය පෘථිවිය කියලා මම වටහා ගත්ත දවසේ මං කිව්වා ඒක ශ්‍රී ලංකාව මගේ මාතෘභූමිය නෙවෙයි. ඒක මගේ පීතෘභූමිය. මගේ පුරවැසිභාවය බාර ගන්න පීතෘභූමිය. මේ මගේ පීතෘභූමිය එහෙම නැත්නම් තමුන්නාන්සේලාගේ මාතෘභූමිය අසාධාරණයක් වුණා. මේ ඇලවීම නිසා පෘථිවිය මැද තිබිය යුතු මගේ පීතෘභූමිය අංශක 6මාරක් උඩට යනවා. මේවා ගණනය කරපු කවුරුත් ඉන්නවද කියලා මට නම් හිතෙන්නේ නැහැ. එහෙම ඉන්නවනම් අසුර කණ්ඩායම ASCII තමයි ඉන්නේ මේක ගණනය කිරීම. එන්න අංශක 6මාරක් උඩට තල්ලු වෙනවා. ඒ කියන්නේ සමකයේ උඩට සූර්යයා එන දවසට දවස් 23මාරකට පස්සේ තමයි ඔය අද තියෙන සමකයේ උඩට එන සූර්යයා දවස් 23මාරකට පස්සේ තමයි තමුන්නාන්සේලාගේ රටට එන්නේ. ඒකයි මම කියන්නේ තමුන්නාන්සේලාගේ රට පෘථිවිය හරි මැද කියලා. ඕක ගණනය කරගන්න බැරුණා නම් මං කවදාවත් ශ්‍රී ලංකාව පෘථිවිය හරි මැද තියෙනවා කියලා කියන්නේ. එතකොට ඒ අසාධාරණය වීම නිසාමය පෘථිවියේ ජීවය හැදෙන්නේ. ඇයි සූර්යයා උතුරට ගිහිල්ලා උතුර රත් කරලා එතන වාතයේ උඩට යවලා පල්ලෙයන් හුලංදාරා ටික උඩහට ගෙන්නුවේ නැත්තම් හුලඟ නැහැ වැස්ස නැහැ. සූර්යයා පල්ලෙහාට ගිහිල්ලා කරකටක නිවර්තනයේට මකර නිවර්තනයේට එතන රත් කරලා උඩහ තියෙන හුලන් ටික පල්ලෙහාට ඇද්දේ නැත්තම් වාතයේ වැස්ස නැහැ මෝසන් දෙක නැහැ. හරි එහෙනම් මේ ඇලවීමම හරි වටිනවා. මෙන්න මේවා අපේ ඍෂිවරු දැනගෙනලා තියෙනවා. ඒ හින්දා මධ්‍ය ලක්ෂය ශ්‍රී ලංකාව කියලා උන් දැනගෙනලා තියෙනවා. එඳ උන් අධිරාජ්‍ය පිහිටවනවා හරියටම මේ මධ්‍ය ලක්ෂයේ. මේ මධ්‍ය ලක්ෂය කියලා ඔප්පු කරන්න තව සාකි NASA ආයතනයේ ඉන්න විද්‍යාඥයෝ ඔප්පු කරනවා. මොනවද? ගුරුත්ව බලය, ගුරුත්වාකර්ෂණ බලය අඩුම තියෙන තැන මේ ඔය කියන මම ඔය කියන තැන කියලා.
ඒ හින්දා කවදා හෝ දවසක හිමතට්ටු මේකට පතිත වෙනවා නම් හිම යුගයක් ඇවිල්ලා අඩුම හිමතට්ටුව වැටෙන්නේ තමුන්නාන්සලාගේ රටට. එතනයි අධිරාජ්‍ය පිහිටවන්න වෙන්නේ. එතනයි ඔය මොකද්ද සූර්යයා පිළිබඳව පරීක්ෂණ කරන්න ඕන කණ්ඩායම ඉන්න වෙන්නේ. එතනයි අසුරෝ එක්කහු වෙන්න ඕනේ. ඒ සඳහා ඒ අධිරාජ්‍යයෝ ඉලක්ක කරනවා සූර්යාගේ මුදුන් වීම එක්තරා තැනකට. එක විශාල පාෂාණයක් ඒ කියන්නේ ගල තුලක් තියෙන. ඒ ඉලක්ක කරපු ගල ඉලක්ක ගල. තමුන්නාන්සලාගේ ඉලක්ක ගල. නමුත් ඉලක්ක කළේ ඒක. අන්න එදාට එතෙන්ද ඉර මුදුන් වෙන දවසට හෙළයන්ගේ අවුරුදු නොයෙකුත් දින වකවානු තැන් ස්ථාන කියනවා මම බලාගෙන ඉන්නවා කට්ටිය. නමුත් මම ඍජුවම කියනවා හෙළයන්ගේ උත්සවයේ පවත්වන්නේ එතෙන්ද සූර්යයා මුදුන් වෙන දවසට කියලා. අන්නේ ඉලක්ක ගල අවට ඒක මධ්‍ය ලක්ෂ්‍ය කරගෙන හිටපු ඍෂිවරු. ඒ කියන්නේ බුද්ධිය ඒ කියන්නේ මනස එළියට යවපු අය. ඒ මනස එළියට යවන්න ශක්තිය ලබා ගන්න පිරමීඩාකාර පිරමීඩගතව වාඩි වෙච්ච අය. ඒ කියන්නේ ආරමිනිය නැත්තම් එරමිනිය ගොතාගෙන ඉඳගෙන කොණ්ඩේ උඩට ගැට ගහගෙන ඒ භාවනා කරව මිනිස්සු මට මැවිලා පේනවාද? ඔවුන් අතර තමයි ඔය මය දානවලා ඔය කියන මහා මැවිසුරුවරු මමන ඍෂිවරු මැවිසුරු ඔය මැවිසුරුවරු හිටිය ඔතන. මම හිතන්නේ මමත් දැන් අද එතෙන්ද ගිහලා නිර්මාණ කරනවා. මං එතෙන් යනකොට තිබුණු බලවේග අද තේරෙන භාෂාවෙන් කිව්ව සුන්නත් දූවිලි වෙලා. ආපු එක බලවේගයක්වත් නෑ අද. ඒවා සුන්නත් දූවිලි ශූන්‍ය වූ දූවිලි බවට පත් වෙලා ගියා. ඒ විරුද්ධ බලවේග ටික. ඒ තියෙන ඔය ශක්තියින් හින්දා. දැන් කතාවක් තියෙනවා මේ ඔබතුමා දවසේ පැය 24න් පැය 12ක් දෙවි කෙනෙක් පැය 12ක් යක්ෂයෙක් කියලා. මොකක්ද මේ කතාව? මම නිදහස් ඒ කියන්නේ මේ ලෝකයෙන් පවතින මේ භෞතික ලෝකයෙන් භෞතික මිනිසුත් එක්ක ගැවසෙන ලෝකයෙන් අයින් වෙන්නේ රැ 7න් පස්සේ. එතකම් මිනිසුත් එක්ක ගැවසෙනවා. මිනිසුත් එක්ක වැඩ කරනවා කතා කරනවා බොහෝ දේවල්. එයින් පස්සේ මම මගේ නිදන මගේ ඇඳ. එතන ඇඳක් තියෙනවා අපූර්ව ඇඳක්. මම ඔතන ගොඩනැගිලි ටික හදලා මං කියනවා ඇවිල්ලා බලන්න කියලා ලමුණාට. මං හම්බඳ ගන්න ඒ බාසුන්නේ හදා බාසුන්නේ. එහෙමයි ගන්න තියෙන්නේ. මම ඔය ඉඩම තෝරගෙන ඔතන තිබුණු නිමුණු ගිනි කන්දක් තෝරගෙන ඒ නිවුණු ගිනි කන්ද උඩ එකම පැන්සල් ඉරක්වත් නැතුව කිසිම ප්ලෑන් මේ සැලස්මක් නැතුව ඒ කියන්නේ පිඹුරු පතක් නැතුව මම ගොඩනැගිල්ල හදනවා. මම හිතන්නේ ඒ පළමු පස්පෙඩලි කපන කාලේ තමයි අපි උතන්ට ආවේ. ඔව්. අපි තමයි මුලින්ම ආවේ. සියත තමයි මුලින්ම ආවේ. සියත ඉස්සෙල්ලාම ආවේ සියත. මම ආයේ කියනවා. ඊටම අවුරුද්දකට පස්සේ සියතට ආයෙ එන්න කියලා දෙන්න. මේකේ තියෙන සත්‍යයන් ඇත්ත බව පිළිගන්න. එම්ම කරලා මට ඇඳක් හදාගන්න වෙලා මම බාසුන්නෑගේ ගෙදරට ගිහිල්ලා බාසුන්නෑට ඇඳක විදිහ මං කියන මෙන්න මේ විදිහට ඇඳක් හදන්න කියලා. ඇටලා ආපහු හැරලා බලනකොට මට ඕනෑ විදිහම ඇඳක් එතන තියෙනවා පිටියට ඒත්තු කරලා. මම බාසුන්නේ අර ඇඳ කායේද? වැඩක් නෑ සර් එක ඇඳ වෙලා තියෙන්නේ. ඔන්චිල්ලා වගේ පදිනවා හයි කරන්න බෑ කිව්වා. වෙලන්නේ නෑ කිව්වා. ඇඳ අමුවට ලී වලින් හදලා ඒක ඇඳ වෙලා තියෙන්නේ කිව්වා. මං කොහයි කරන්න? හයි කරලා බලන්න. මම ගියා අපව එතන යනකොට බාසුන් හැමත කිව්වා සර් ඇඳ හරිනේ. මං ගෝ හරි නම් අරන් එන්න. අවුරුදු 5ක් ඇඳ හදලා තිබුණා එතන මම යනකම්. මං දන්නවා ඒක. ගාන කිලව රුපියල් 20000යි කිව්වා. ඇඳ තියෙනවා. මා අద్භූත බල ප්‍රදේශයක් ඒ ප්‍රදේශය. එතන බොහෝ දේවල් ශක්තියෙන් එක්කව කරන්න පුළුවන්. හැම මාසයකට කණ්ඩායම් දෙකක් විතර එතන උදේ සූර්ය වන්දනාව කරනවා. පෙරේදා සූර්ය වන්දනාව කළා. ඊයේ සූර්ය වන්දනාව කළා. 11 දිනක් ඇවිදිලා. සූර්ය වන්දනාව කරනවා. එතකොට ඔවුන් කවුද? මං අහන්නේ ඒකයි. එතන. ඒ තමයි මේ අසුරයන්ගේ ළමයි. අසුර බලවේග ටික එකතු වෙන්නේ. බොහෝ අසුර බලවේග එතන එකතු වෙනවා. පුංචි ළමයි. අම්මලා තාත්තලා අරන් එනවා. නවත්තන්න බෑ. එක ළමයි කරගෙන නැවිදිලා චෙක් පොයින්ට් එකේ නවත්තනවා. චෙක් පොයින්ට් එකෙන් එන්න දෙන්නේ නැහැ. ඒ ළමයා ටෙලිෆෝන් එක අරන් කියනවා මේ හමුදාවේ මාමා කෙනෙක් එන්න දෙන්නේ නැහැ. මං කිව්වා මාමට දෙන්න ඔය ෆෝන් එක දුන්නා. මං කිව්වා කරුණාකරලා ළමයා හිතාව වාහනේ වෙවන්න. එන්න මෙතන මම වගකීම ගන්නවා. එහෙම එනවා. එන්දා තමුන්නාස්සලා මේ රාවණ වැඩසටහන මුල ඉඳලම මම බලාගෙන හිටියා. ආරම්භක සමාජික විශාල ප්‍රමාණයක් තමන්ගේ යුතුයකම කළා මෙතෙන් ඇවිල්ලා.
ඔබතුමා කිව්වා වගේ මම නම් වශයෙන් නොකියන්නේ එක්කෙනෙක්ගේ හෝ නම නොකියුනොත් එතන අසාධාරණයක් වෙන හින්දා. මොකද ඒ අදටත් මේ නරඹනවා. මගේ මිත්‍රයෝ ඒගොල්ලෝ මේ වැඩසටහන කරගෙන යනවා. එතකොට මේ මිත්‍රයෝ කතා කළේ සේරම ඉතිහාසය. රාවණ ඉතිහාසය. ඉතිහාසයේ නැවතීමක් තියෙන කොතන හරි. ඒ නැවතීම තියෙන තැනින් මේ රාවණ වැඩසටහන නවතිනවා. බලයි ඒකයි. නවතින්න බෑ. රාවණ කියන්නේ දස විද්‍යාධිපති මේ විශ්වයේ තියෙන සියලු විද්‍යාව එකතු කරපු චරිතයක් අවසාන රාවණවරයා. ඒ එතනින් එහා යන්නේ රාවණ දේහය රාවණ දඬුමුණරේ නෙමෙයි රාවණ ශක්තියින් ගලා යනවා. මේ පෘථිවියේ තියෙන තාක්කල් තියෙන ශක්තියින් ගැන කතා කරනවා මේ වේදිකාව. ඒ වෙනකොටයි මට ආරාධනය ආවේ. මෙතෙන්ද. ඒ ආරාධන එනකොට මම පෘථිවිය හරි මැදට ගිහින්. දැන් එතන ඉඳලා මම තාරකා විද්‍යාව ගවේෂණය කරලා මගේ පුස්තකාලේ තියෙන වැඩි හරියක් තාරකා විද්‍යාව පිළිබඳ පොත්. ඊට පල්ලෙහාන් තියෙන දිලිසීම විද්‍යාව පිළිබඳ පොත්. එතනින් පල්ලෙහා තියෙන සෙප්පට විද්‍යාව පිළිබඳ පොත් යක්ෂ ගෝත්‍රිකයින්ගේ. තොරතුරු මේ සේරම හදාරමින් කතා කරන බය නැතුව මේ හෙළ අසුර රාජ්‍ය හිටපු ඒ අසුරන්ගේ දැනුමට කවුරු හරි ගැරහීමක් කරනවා නම් ඒකට විරුද්ධව ඒ හින්දා උදේ වරුවෙන් මං ඉන්නේ ඒ මිනිස්සුත් එක්කලා. ඒ මිනිස්සු කියන්නේ මාත් එක්ක වැඩ කරන යක්කුත් එක්කලා. ඔවුන් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඔවුන්ගේ ඇඟට ඇතුල් වෙන ශක්තියෙන් හිතා ගන්නවත් බෑ. ඒක පේනවා එතනට ගිහිල්ලා ඒ ගල් හසුරවල තියෙන හැටි දැක්කම. ඔවුන් ඔක්කොම අධ්‍යක්ෂයෝ. ඔව් ඒගොල්ලෝ අධ්‍යක්ෂකවරු. එහෙනම් උදේ 7 ඉඳලා රෑ 7 වෙනකම් මම යකෙක්. ඇයි යක්කුත් එක්ක වැඩ කරනවා නම් මම ඒ අවතීර්ණ වෙන්න ඕනේ. රෑ 7 ඉඳලා උදේ 7 වෙනකම් මම ගොවියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන දුරකථන දෙකක් ළඟ තියාගෙන ඉන්න. හර මිනිසුන්ගේ භක්තියට පුද්දපත් වෙන පුද්ගලයෙක් එනං දෙවියෙක්. මෙන්න මේකයි ඒ කතන්දරේ අර්ථය වෙනම කොහොම නෙවෙයි. එන්න මම කියනවා උපදේශක සේවාවට අවශ්‍ය නම් මට රෑ 7 ඉඳලා උදේ 7 වෙනකම් කතා කරන්න. දවල් කතා ගන්න එපා. භාෂාවත් වෙනස්. යක්ෂ භාෂාව. මේ ගමන මං ගෙනියලා මේක ස්ථානගත කරන්න ඕනේ. ඒ සඳහායි මං පැහැදිලිවම කියනවා. මට තියෙන තව රුද්ධ 19ක්. ඒ 19 තුල මම මේක ගොඩනගලා. හෙළ අසුර අධිරාජ්‍යයේ මහා ඒ ප්‍රෞಢත්වය පෙන්නලා ඒක ඇත්ත කියලා පෙන්නලා යන්න ඕනේ. බොහොම අපූර්ව කතාවක්. මේ කතාව බලාගෙන ඉන්නකොට අපිට මොහොතකට අමතක වෙනවා අපි කොහෙද ඉන්නේ අපි මොනවද කරන්නේ කියලා. ඒ නිසා ඊටාම සිහි තබාගෙන ඇසිය යුතු කතාවක්. එහෙමනම් මේ සාකච්ඡාවේ ඊළඟ කොටසට අපේ නීතිඥතුමිය තාමරශ්‍රී වික්‍රමනායක මහත්මිය සූදානමින් ඉන්නවා සියලු තොරතුරු තියාගෙන අර උසාවි අවස්ථාව ලැබෙනකන් තමාගේ වෙලාව ලැබෙනකන් ඉන්නවා වගේ අපි ඉදිරියට කතා කරමු තාමරශ්‍රී මහත්මිය. ඔව් දැන් මෙතුමා කතා කරා අර පිරමීඩ තාක්ෂණය කොයි විදිහටද තිබුණා කියලා පිරමීඩයක තියෙන වැදගත්කම ඒ දේවල් අපි දැනගෙන හිටියේ කොහොමද කියන එක. දැන් ඇත්තටම ওই පිරමීඩ ගැන අපි ඊජිප්තුවේ කතා කරොත් ගීසාහි තියෙන මහා පිරමීඩ 3 ඔය ඔරායන් තාරකා රටාවේ බඳපටියට සමපාත වෙන ආකාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් ඔබට ඔය Google Maps වලට ගිහිල්ලා දැන් ගොඩක් ළමයිනුත් මේක බලනවනේ. ඔබට පුළුවන් ගීසාවල පිරමීඩ 3 ඒ විදිහටම බලන්න සහ තවත් දෙයක් තියෙනවා ඔබට හැකියාවක් තියෙනවා නම් අපේ ලංකාවේ පිරමීඩ ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙන චෛත්‍ය ඒවා පිරමීඩ ස්වරූපයෙන් නොවනත් ඒවත් විශ්ව ශක්තිය කේන්ද්‍ර වන ස්ථාන හැටියට තමයි මේ චෛත්‍ය හඳුන්වන්න පුළුවන්. රුවන්වැලි සෑය, මිරිසවැටි සහ ජේතවනාරාමය පිහිටලා තියෙන ආකාරය සහ මිසරේ තියෙන ඒ කියන්නේ ගීසාහි පිරමීඩ 3 පිහිටලා තියෙන ආකාරයේ සමානතාවයක් ඔබට දැක ගන්න පුළුවන්. මම හිතන්නේ මම ඡායාරූප කිහිපයක් ඔබට දැන් ওই තිරේ දිස් වෙනවා ඇති Google Maps වලට ගිහිල්ලාම ඔබට මේ දේවල් දැන් අද තාක්ෂණය ගොඩක් දියුණුයි. මේ දේවල් වල පිහිටීම කෙතරම් දුරට සමානද කියන එක සහ මේ ඔරායන් තාරකා රටාවත් සමග මේ දේවල් පිහිටලා තියෙන්නේ කොහොමද කියන එක. දැන් ඔය ඔරායන් තාරකා රටාව ගැන ගත්තොත් ඔය ඊජිප්තු වාසීන් අතරත් තිබුණා ඔරායන් ඔසිරිස් දෙවියන් සහ ඉන් පස්සේ එතනදී රා කියන දෙවියන් ඊජිප්තුවේදී ඇදහිීමකට ලක් වුණා. ඒ කියන්නේ ඊජිප්තු වාසීන් විශ්වාස කරා සූර්යයා පිළිබඳව රා හැටියට හැඳින්වුවේ සහ ලංකාවෙත් රාවණ වංශිකයෝ කියලා තමයි ඒ දේවල් උනේ. ඉතින් අර මෙතුමනුත් මුලින් වටේදී කිව්වා අපි වෙනත් ශිෂ්ටාචාර මේ ලෝකයේ අභ්‍යවකාශය ගැන කොහොම සම්බන්ධතාවයක්ද තිබුණේ කියලා. ඒක ඉන්කා ශිෂ්ටාචාරය වෙන්න පුළුවන්, මායා ශිෂ්ටාචාරය වෙන්න පුළුවන්, ඊජිප්තු වාසීන් වෙන්න පුළුවන්, සුමේරියන් වරුන්ගේ මැටිපලක වෙන්න පුළුවන්. ඒ වගේම අපේ හෙළයන් සහ මේ අපේ හෙළයන් විසින් මේ දැනුම අපේ අසුර අධිරාජ්‍ය තුලින් ව්‍යාප්ත වුණා. ඉතින් හොඳම උදාහරණය තමයි අපි සිකුරු ග්‍රහයාට කියන්නේ ශුක්‍ර.
එහෙම නැත්නම් අපි අසුර ගුරු කියලා සිංහලෙන් කියන්නේ හේතුව මොකක්ද මේ දේවයානි රජනීයගේ පියා තමයි අපි ශුක්‍ර අසුර ගුරු හැටියට හඳුන්වන්නේ. ඔහුගේ නමින් තමයි සිකුරු ග්‍රහ ලෝකයේ පවා නම් වෙලා තියෙන්නේ. ඔහු කියන්නේ අසුර ගුරු. අසුරයන්ට හිටපු ශ්‍රේෂ්ඨතම ගුරුවරයා හැටියට තමයි අපි ඔහු හඳුන්වන්නේ. ඉතින් ඒක තමයි අපි සිකුරු ග්‍රහයටත් අසුර ගුරු කියලා අපි කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මම තවත් දෙයක් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. අපේ හෙළ ජානවල මේ තාරකා විද්‍යාව කොහොමද ඒ කියන්නේ ඒ දේවල් හදාරපු අය අපේ හෙළයන් තුල අතීතේ හිටියා කියන එක අපිට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි. ඒකට මං හිතන්නේ විහාරස්න ඔබ බැලුවොත් විහාරස්නය තියෙනවා ඔබට කියවන්න හැකියාවක් තියෙනවා මේ මහපිරිත් පොතේ අවසානයේදීත් විහාරස්න තියෙනවා. මේ විහාරස්නේ තියෙන ප්‍රධාන ස්ථාන කිහිපයක් ගැන මං හිතන්නේ අවධානය යොමු කරන්න කැමතියි. මොකද ඔබටත් මේ දේවල් ගිහිල්ලා ගවේෂණය කරන්න හැකියාවක් තියෙනවා. මොකද මෙතුමා ඇත්තටම කිව්වා දැන් මේ දේවල් අපි සොයන එක නෙමෙයි වැදගත් මේ දේවල් අපි ඉදිරියට අරගෙන යන එක කියලා. නමුත් අර සාක්ෂියක් වශයෙන් මේ දේවල් අතීත හෙළේ තිබුණා කියන එක පෙන්눔 කිරීම මම හිතන්නේ ඉතාමත් වැදගත් සහ ඒ තුලින් අනාගත පරපුරටත් යම්කිසි ආදර්ශයක් සැපේනවා අපේ අතීත මුතුල් මිත්තන් මේ දේවල් කරලා තියෙනවා කියන එක ගැන. සහ ඒ හරහා ඇතිවෙන විශ්වාසය. ඔව් ඒ හරහා ඇතිවෙන විශ්වාසය. ඉතින් ඒ සඳහා මම පරණවිතාන මහත්මයාගේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කෘතිය අද ගෙනාව ඔබට පෙන්වන්න. මං හිතන්නේ මේ වැඩසටහනේ මේක ගැන සාකච්ඡා වෙලා නැහැ. මම ඒ නිසා මේ පොත ගැනත් යම්කිසි හැඳින්වීමක් දාලා අතීතයේ අපේ හෙළේ හිටපු තාරකා විද්‍යාඥයින් ගැන මෙහි සඳහන් වෙලා තියෙන ආකාරය මේවා පිළිබඳ විවිධ පරීක්ෂකයන් පරීක්ෂණ සිදු කරලා තියෙනවා. නමුත් ඔබට හැකියාවක් තියෙනවා නම් මේ දේවල් කියවලා බලලා ඔබටත් මේවා ස්වාධීනව ගවේෂණය කරන්න මං හිතන්නේ ඒක ඉතාමත් වැදගත් හැටියට තමයි මම සලකන්නේ. ඉතින් මේ අද මම මේ කෘතිය ගෙනාපු නිසා ඔබට හැකියාවක් තියෙනවා මේ පෙන්වන්න පුළුවන් නම් මේක ලං කරලා පෙන්වන්න පුළුවන් නම් මේ ලංකාවේ සම්පූර්ණයෙන්ම දැනට ශිලාලේඛන අපිට හිමි වෙලා මේ හමු වෙලා තියෙන ස්ථාන සහ මීට අමතරව ශිලාලේඛන හමු වෙලා ඇති මේ පරණවිතාන මහත්මයා ගොනු කරපු ශිලාලේඛන සංග්‍රහයේ තියෙන සිටිය. ඉතින් දරුවෝ බලනවා නම් මේ වැඩසටහන ඔබට මේ දේවල් බලන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ අර අපි පිරමීඩ ගැන කතා කරනකොට අපි කියවනේ ජේතවනාරාමයේ රුවන්වැලි සහය සහ මිරිසවැටිය පිහිටවලා තියෙන ආකාරය. ඒ වගේම තමයි මේ යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳ ඔය මානෑවි විමලරතන හාමුදුරුවෝ විසින් ඒව රචනා කරපු ගොඩක් කෘතිවල දැන් ඔබටත් ගිහිල්ලා මේ දේවල් ඇත්තටම බලන්න පුළුවන්. ජේතවනාරාම සලපතල මළුවේ තියෙන සංකේත. ඇතැම් සංකේත. ඒ කියන්නේ ඒ සංකේත වලින් ග්‍රහවස්තු සහ ගුවන් යානා නිර්මාණ ඒ තුල ඇතුළත් වෙලා තියෙනවා කියන එක ඒ සංකේත පරිශීලනය ඒ කියන්නේ හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් ඔය මිහින්තලේ ආරාධනා ගල ආශ්‍රිතව තියෙන ඒ රූප සටහන් වගේ දේවල් ඒ වගේම ජේතවනාරාම සලපතල මළුව ඒ වගේ බොහෝ මේ අභ්‍යවකාශය හා සම්බන්ධ සංකේත රාශියක් දැක ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මේ තියෙන පරණවිතාන මහත්මයා හඳුනගෙන තියෙන අක්ෂරමාලාව. දැන් ඔබට පේනවා ඇති මේ තියෙන මේ පරණවිතාන මහත්මයා හඳුනගෙන තියෙන අක්ෂරමාලාව. දැන් මේ අක්ෂරමාලාවට ඇතුළත් නොවුණු හෙළයන්ගේ අක්ෂර වෙනම තියෙනවා. මං හිතන්නේ අපි භාෂාව ගැන කතා කරද්දි මේ දේවල් කතා කරා මේ ඔබට පේන්න දැන් මේ අඳුනගෙන තියෙන මේ බ්‍රාහ්මී ස්ක්‍රිප්ට් ඉන් සිලෝන් කියලා මේ අපි අඳුනගෙන තියෙන අක්ෂර. ඒ වගේම මේ ඔබට මේක ලං කරලා පෙන්වන්න පුළුවන් නම් මේ විදිහට තියෙනවා සහ එසේ නොවන දැන් ඔය මම කියපු අර ජේතවනාරාම සලපතුලේ රුවන්වැලි සෑයේ මිරිසවැටියේ ඒ විදිහට අපි අඳුනගෙන නැති ලකුණු මේ වෙනමම තියෙනවා මේකේ දක්වලා මම ඒකත් ඔබට පෙන්වන්නම්. මේ සලකුණු මොනවද කියලා පරණවිතාන මහත්මයා මේ වෙනතාක් හොයාගෙන නැහැ. මේ සලකුණු අතර බොහෝ අපේ යක්ෂ ජන කොටස භාවිතා කරපු සංකේත සහ අභ්‍යවකාශය සම්බන්ධ ඔවුන් සතුව තිබුණු සංකේත බොහෝමයක් මේ තුල තිබෙන්නට පුළුවන්. දැන් ඔබ බැලුවොත් මේ පරණවිතාන මහත්මයාගේ කෘතියේම මේ සංකේත වෙනමම ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මම අර කිව්වා මේ අපේ හෙළේ හිටපු තාරකා විද්‍යාඥයන් ගැන එහෙම අඩංගු වෙලා තියෙන ලිපි එහෙම තියනවාද කියන එක. ඉතින් මේ පිළිබඳව ගවේෂණ යන් සිදු කරපු අය ඉන්න ඔබ බැලුවොත් ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් වොලියුම් 1 page 73. ඒ කියන්නේ 73 වෙනි පිටුවේ ඒකද්වාරික රජමහා විහාරය ඒක ගැන පෙරිය කඩුව විහාරය කියලා ඔබට නම් පොතේ පවා දැක ගන්න හැකියාවක් තියෙනවා. එහි දක්වලා තියෙන 941 වෙනි ලිපිය. එහි දක්වලා තියෙනවා පරුමක නකතික තිසපුත පරුමක සුමනස ධනේ මහසුදර්ශනේ නම ලෙනේ සගස the gift of the chief Sumana son of the chief Tissa the astrologer. දැන් astrologer කියලා අපි කියන්නේ නක්ෂත්‍රවේදියා අපි කියන්නේ ජ්‍යොතිර්වේදියා.
The cave named Mahasudasan is given to the Sangha. දැන් නකතික කියන එක ගැන මෙහි දක්වලා මෙහි footnote එකක් ඒ විදිහටම දක්වලා තියෙනවා astrologer or astronomer. There was no distinction between an astrologer and an astronomer in ancient Ceylon. කවුද මේක කියන්නේ? සෙනරත් පරණවිතාන මහත්මයා. එතකොට ඔහුත් කියන විදිහට අතීතයේ හෙළයේ නක්ෂත්‍රය මේ ජ්‍යොතිෂ්‍ය විද්‍යාව හදාරපු කෙනාටත් මේ තාරකා විද්‍යාව පිළිබඳ ඉතාමත් හොඳ දැනීමක් තිබිලා තියෙනවා. ඇස්ට්‍රොලොජර් සහ ඇස්ට්‍රොනෝමර්. ඇස්ට්‍රොනෝමර් කියලා අපි කියන්නේ තාරකා විද්‍යාඥ, ඇස්ට්‍රොලොජර් කියන්නේ අපි කියන්නේ නක්ෂත්‍ර වේදියා. මේ දෙදෙනා අතරම වෙනස්කමක් තිබිලා නැහැ කියන එක. ඒ වගේම තමයි මේ එතුමා තවදුරටත් මේ හැඳින්වීම ගැන අපි ගත්තොත් මේ හැඳින්වීමෙත් ඔහු දක්වලා තියෙනවා මේ ඒ කියන්නේ එකල ලංකාවේ මේ සුවිශේෂී ස්ථානයක් හිමි වෙලා තියෙන්නේ කාටද කියන එක ඔහු මේ හැඳින්වීම ඔබ කියවලා බැලුවොත් එහි දක්වලා තියෙනවා in later times a physician and an astronomer were among the high dignitaries of state. ඒ කියන්නේ ලංකාවේ හෙළ වෛද්‍යවරයන්ට සහ තාරකා විද්‍යාඥයන්ට කොතරම් ඒ කියන්නේ සමාජයේ පිළිගැනීමක් තිබුණාද කියන එක මේ පරණවිතාන මහත්මයා ඔහුගේ පොතේම වෙනමම දක්වලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අර ඔය මං කියපු සෙල්ලිපියේ තියෙන සංකේත දැන් මෙහි දක්වලා තියෙනවා. මේ කෘතියේ සෙල්ලිපි ඇත්තටම නැහැ. මෙහි ප්ලේට්ස් තිබ්බට අපිට ඒ සෙල්ලිපිය මෙතන දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඔය දැන් මම කියපු සෙල්ලිපිය. නමුත් ඔබ පරිශීලනය කළ බැලුවොත් ඔය ඒකද්වාරික විහාරය ගැන මුලින්ම තියෙනවා 1883 ancient inscription of Ceylon collected and published for the government Dr. Edward Muller. එඩ්වඩ් මුලර් රචනා කරපු එකේ මේ සෙල්ලිපි යම්තාක් තුරකට ඔහු පිටපත් කරලා තියෙනවා. නමුත් අර අපි පැරණි කියපු හඳුනා නොගත් සංකේත කිසිවක් මේකේ දක්වලා නැහැ. දැන් මෙහි සෙල්ලිපියේ තියෙන සංකේත තමයි 37 38 කියලා අර හඳුනා නොගත් සංකේත ගණයට දාලා තියෙන්නේ. පරණවිතාන මහත්මයා හඳුනාගෙන නැති සංකේත ගොඩට දාලා තියෙන අංක 37 තහ 38. නමුත් මෙහි ඒක ඒ විදිහට දකින්න හැකියාවක් නැහැ. නමුත් ඔබ බැලුවොත් ancient Ceylon H. පාක විසින් රචනා කරපු කෘතියේ විශේෂයෙන්ම ඔබ බැලුවොත් 447 සහ 449 කියන පිටු එහි දක්වලා තියෙනවා මේ පිළිබඳව විස්තරයක්. මේ තියෙන ඔබ බැලුවොත් මෙහි දක්වලා තියෙනවා වෙනමම 73 යටතේ එක සංකේතයක්. ඒ කියන්නේ මෙහි තියෙන අංක 37 කියන එකේ අර සංකේතය දක්වලා තියෙනවා හඳුනානුගත් සංකේතයක්. නමුත් අවසානයේ තියෙන සංකේතය මොකක්ද කියන එක මෙහිත් දක්වලා නැහැ. ඉන් පස්සේ දැන් මේ පරණවිතාන මහත්මයා මේ දේවල් හොයා මේ සෙල්ලිපි අඩංගු කරලා තියෙන්නේ Ceylon Journal of Science Section G Archaeology and Ethnology කියලා මේ CJSG කියන කෘතිය උපුටා දක්වමින් තමයි දක්වලා තියෙන්නේ. එතකොට එහි මේ දක්වලා තියෙනවා several symbols are noticed in this record. A cross at the beginning, 5 dots in a vertical line after Dane and another symbol below the word Sagasa කියලා. ඉතින් අපි බැලුවොත් මම ඒ කියන්නේ සමීප ඡායාරූපයකුත් ගෙනාවා. මොකද මේ නක්ෂත්‍ර වේදියා තාරකා විද්‍යාඥය අතීතයේ භාවිතා කරලා තියෙන සංකේත දෙකක් තමයි මේ තියෙන්නේ 37 සහ 38. මේ දේවල් මොන වගේ සංකේතද? මේවා විශ්වයට සම්බන්ධ සංකේත. එහෙම නැත්නම් මේවා කොයි යානා වෙන්න පුළුවන් ග්‍රහලෝක හෝ යම්කිසි විශ්වය හා සම්බන්ධ කුමක් මටත් ඒකට අර්ථ නිරූපණයක් දෙන්න හැකියාවක් නැහැ. ඉතින් මේ දේවල් පරණවිතාන මහත්මයාගේ පොතේ හඳුනා නොගත් සංකේත විදිහට තමයි. නමුත් මේ දේවල් එක්ක අර තාරකා විද්‍යාඥයා කියන කෙනා ගැන දක්වලා තියෙන අතීත හෙළේ හිටපු ඒ තාරකා විද්‍යාඥයාගේ ලිපිය අසල තමයි මේ ලකුණු දෙක ඔබට දැක ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් ඔබටත් ওই විහාරස්ථානය බලන්න පුළුවන්. කුරුණෑගලට ගිහිල්ලා කුරුණෑගල දඹුල්ල පාරෙන් ඔබ හැරිලා ගියොත් ඔය නැල අපි කියන්නේ මේ ඒ කියන්නේ අතුරු පාරවල් වල ඔබට යන්න ඕනේ. නමුත් මේ ඒකද්වාරික විහාරයේ තියෙන තැනම නෙමෙයි මේ සෙල්ලිපි තියෙන්නේ. දැන් මේ දවස්වල නම් ගොඩාක් වර්ෂාව තියෙනවා. ඒ නිසා යන්න අමාරුයි. කැලේ ගොඩක් සුද්ධ කරගෙන ගිහිල්ලා තමයි ඒ ග්‍රාම නිලධාරි මහත්මියවත් මම පෞද්ගලිකව ඒ ග්‍රාම නිලධාරි මහත්මියටත් කතා කරා. ඉතින් ඒ ස්වාමින් වහන්සේටත් කතා කරලා ඔබට ඒ දේවල් ලෑස්ති කරගෙන ගිහිල්ලා මේ දේවල් බලන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මං හිතන්නේ මෙතුමා මේ මාතලේ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන ඉන්න නිසා මේ නාලන්දා ගෙඩිගේටත් සුවිශේෂී ස්ථානයක් ලැබෙනවා. දැන් නාලන්දා ගෙඩිගේත් ඔය සූර්ය ශක්තිය ඒකරාශී කරන විශ්ව ශක්තිය ඒකකේ ඒ කියන්නේ කේන්ද්‍රීය කරන ස්ථානයක් විදිහට අපි බොහෝ දෙනා ඒ පිළිබඳව අපි විශ්වාස කරන නමුත් ඇත්තටම මේ නාලන්දා ගෙඩිගේ දැන් තියෙන කලින් තිබුණු තැන නෙමෙයි. දැන් ඇත්තටම ඒක නැවතත් ප්‍රතිසංස්කරණයකට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔබ තවත් ස්ථානයක් හමු වෙනවා. ඔබට ගිහිල්ලා බලන්න හැකියාවක් තියෙනවා ඔය දකුණු කෙළවර.
අපි ගත්තොත් දෙවුන්දර තුඩුවේ දෙවුන්දර උපුල්වන් දේවාලයත් එක්කම තියෙනවා ගල්ගේ කියලා ස්ථානයක්. අපි ඒක හඳුන්වන්නේ ගල් ගණේ සහ ගල්ගේ. ඉතින් මටත් හැකියාවක් ලැබුණා ඒක බලන්න යන. නමුත් ගැටලුව තියෙන්නේ ඒක සතිය දවස්වල විතරයි විවෘත කරලා තියෙන. සෙනසුරාදා ඉරිදා ඒක වහලා තියෙනවා. ගිහිල්ලා ටිකක් බලන්න අමාරු වෙයි. කොහොම නමුත් ඔබ උත්සාහ කරලා බලන්න මේක කුමක්ද කියන එක ගැන මේ තාක් දුරට කිසිම කෙනෙක් හොයාගෙන නැහැ. ඒක ගැන මං කිව්වොත් දැන් අපි නාලන්දා ගෙඩිගේ ගත්තොත් අපි දන්නවා ගෙඩිගේ ලක්ෂණයක් තියෙනවා. නමුත් මේ ගල්ගේ කියන එක ස්වාධීනව බිහිවෙච්ච ගෘහ නිර්මාණ ශිල්පය අනුව බිහි වුණා. අපිට පේනවා ඒ කියන්නේ ඒක දකුණු පළාතේ තියෙන උසම ස්ථානයේ දෙවුන්දර තුඩුව, උපුල්වන් දේවාලය සහ ඒ සම්පූර්ණ පරිසරය එකල එක පෙනිලා තියෙනවා. නමුත් දැන් නම් ඒ වටා පිටාවේ හැමතැනම ගෙවල්, පුද්ගලික ඉඩම් මැද්දේ තමයි මේක තියෙන්නේ. ඉතින් සූර්යයා නැගෙනහිරින් පායන ආකාරය හැමදේම ඉතාමත් අපූර්වට දැක ගන්න පුළුවන්. ඉතින් පරණ විතාන මහත්මයා කියනවා මේක උපුල්වන් දේවාලයට අයිති තැනක් කියලා. ඒ වගේම මේක පැරණි සූර්ය දේවාලයක්. ඔය නාලන්දා ගෙඩිගේ හා සමාන පැරණි සූර්ය දේවාලයක් කියලා තවත් අදහසක් තියෙනවා. ඉතින් මේ තැන් ගැන ඒ වගේ මෙහි වහලින් එක්තරා තැනකට මෙහෙම සූර්යයා කේන්ද්‍ර වෙනවා කියලා. ඉතින් ඒ පළාතේ ගම්වාසීන් විවිධ දේවල් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඔබටම ගිහිල්ලා මේ සියලුම ස්ථාන බලන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තව එක ස්ථානයක් ගැනත් මම මතක් කරන්න කැමතියි. මේ වගේම මේ අභ්‍යවකාශය හා සම්බන්ධය කියලා දැන් අපි රන්මසුවේල ගැන කතා කරන්නේ. රන්මසුවේ තියෙන තාරකා දොරටු ගැන මම හිතන්නේ අපි කලින් වැඩසටහන් ගණනාවක කතා කරලා තියෙනවා. ඉතින් ඊට සමානව කොහොමද මේ මායාවරුන්ගේ සහ ඉන්කාවරුන්ගේ පේරුවල තියෙන ඒ තාරකා දොරටු කොයි විදිහටද හැදිලා තියෙන මේ සියලුම දේවල් අතර අතීතයේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ වගේම ඔය මම විහාරස්නේ ගැන කතා කරනකොට විහාරස්නේ තියෙනවා තවත් එක් විහාරයක්. ඒ විහාර ස්ථානයේ තියෙනවා මේ අභ්‍යවකාශය හා සම්බන්ධ කියන්නේ බොහෝ දේවල් ඔබට ගියොත් මේ ප්‍රදේශයට දැක ගන්නට හැකියාවක් තියෙනවා. මේ මඩබාවිට රජමහා විහාරය හැටියට තමයි අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ කොළඹ නුවර පාරේ මීරිගමින් ඔබ හැරිලා ගියොත් ඔය බෝතලේ හන්දිය කියලා තියෙන ඒ ස්ථානයටත් ඔබට දැන් ඡායාරූප පේනවා ඇති. එතන තියෙනවා නැව්ගල කියලා විශාල කන්දක්. ඉතින් ඒ නැව්ගල කියන කන්දේ ඇත්තටම බෙහෙත් ඖෂධ ගණනාවක් තියෙනවා. අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අභ්‍යවකාශය ඉතාමත් හොඳින් දර්ශනය වන ස්ථානයක්. එතන තියෙනවා ඉපැරණි සූර්ය නමස්කාරය කරා කියලා හැඳින්වෙන ස්ථානයක්. නමුත් බොහෝ මේ නිදන් හොරුන් විසින් මේක පුපුරලා තියෙන ගල් ස්තම්භය වගේ එක. ඉතින් මේ ස්වාමින් වහන්සේ සමගත් අපි සාකච්ඡා කරාම කිව්වේ නාසා ආයතනයෙන් පවා ඇවිල්ලා මේ දේවල් මේ පරිශීලනය කළා තියෙනවා සහ අතීතයේ මේ නැව්ගල කියන එක ගුවන් තොටක් විදිහටත් භාවිතා කරලා තියෙනවා කියන එක සහ බෞද්ධ ඉතිහාසය ගැන කතා කරොත් විශේෂයෙන් ඔබ මහාවංශය කියවලා බැලුවොත් මහාවංශයේ දක්වලා තියෙන ඔය අපේ කන්දේගම් මහත්මයාත් ඉන්න නිසා ඒක තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. මේ කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලෙදී ලංකාවේ උණ රෝගයක් තිබිලා මේ මහරි කියන වෘක්ෂයේ බෝරුක වැඩම කරලා තිනවා. මේ මහරි බෝරුකේ ශාඛාවකුත් ඔබට මේ මඩබාවිට විහාරස්ථානයට ගියොතින් ඔබට දැක ගන්න. මම හිතන්නේ මහරිට කියලා තමයි ඒක හඳුන්වන්නේ. මේ මහරි බෝරුකේ කොටසකුත් ඔබට දැක ගන්න හැකියාවක් තියෙනවා. ඔබට දැන් ඡායාරූප පෙනේ. ඉතින් මේ මඩබාවිට විහාරය ඒකත් අපිට තවත් එක් ස්ථානයක් විදිහට දැක ගන්න පුළුවන්. ඉතින් ඔබ මේ දරුවන් සමග මේ ස්ථාන නිරීක්ෂණය කරන්න යනවා නම් මේ දේවල් සංරක්ෂණය කරන්නත් ඔබ මතක තියාගන්නට ඕනේ. සහ ඉතින් අපි ඔය දැන් තාරකා විද්‍යාව ගත්තොත් ඒක අපිට සරලව අපේ සෞරග්‍රහ මණ්ඩලයට විතරක් අපිට ඒක මේ සීමා කරන්න බෑ. ඒ කියන්නේ නිහාරිකාවකින් තරුවක් බිහි වෙලා සූර්යයන් හැදෙනකොට ඊට පස්සේ ඒව මිය ගියාට පස්සේ කළු කුහර බිහිවීම සහ කළු කුහර ඇතුළතින් ගියාම තවත් විශ්වයක් ආරම්භ වෙනවද මේ දේවල් වගේ නොවිසඳුරු ගැටලු රාශියක් අපි මේ විශ්වය ගැන අවධානය යොමු කරනකොට අපිට බලන්නට සිදු වෙනවා. මං හිතන්නේ අපිට ඊළඟ වටේදී තවදුරටත් කතා කරන්න හැකියාවක් තියෙනවා. විශ්වය හරි පුදුම තැනක්. නමුත් මේ විශ්ව නීතිය පිළිබඳව සොයාදී අපිට අපේ ශක්තියින් පිළිබඳව අදහන්න බැරි තරම් ශක්තියක් අපිට තියෙනවා කියන එක අපිටම තේරුම් යනවා. ඒ නිසා ඔබ මම මේ අපි කතා කරන මේ වැඩසටහන ආරම්භන හැමෝගෙම ජීවිතවලට විශාල ශක්තියක් එකතු කරපු රාවණ වැඩසටහනත් එක්ක දිගින් දිගටම රැඳී ඉන්න. අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ තවත් බොහෝ දේ කතා කරනවා. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව
මහාරාවන රාවණා වැඩසටහන ඔබේ ජීවිතයේ බොහොම සමීප ඔබේ ජීවන අංගයක් බවට පත් වෙලා. ඒ නිසා ඔබට මේ ගත වෙන වෙලාව ගැන හිම සමහර වෙලාවට හිතන්නේ නැහැ. නමුත් කාලේ ඉතා වේගෙන් ගත වෙලා යන නිසාම අපි තුන්වෙනි වටේදී සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ අපේ පාසල් දරුවෝ, විශ්වවිද්‍යාල දරුවෝ, ඒ වගේම පාසල් දරුවන් වෙනුවෙන් ජීවිතේ කැප කරලා තියෙන අපේ උතුම් ගුරුවරු ඒ බොහෝ දෙනෙක් මේ වැඩසටහනත් එක්ක ඉන්නවා. ඒ නිසා යමක් අපි මීට අවුරුදු 15කට 20කට කලින් යම් තැනකට සිද්ධාස්ථානයකට ගිහිල්ලා වැඳ පුදාගෙන පමණක් ආවට අද ඉන්න දරුවෝ මේ වැඩසටහන නැරඹීමත් එක්ක කොහේ හරි තැනකට ගියාම එදා අපි හෙව්වට වැඩිය දේවල් එයයි හොයන්න පුරුදු වෙලා පෙළඹිලා. ඒ නිසා දෙමව්පියන්ටත් සමානලාවට මේ දැන් ඇති දරුවෝ කියලා කියන තත්ත්වෙටම ඒ අය හොයනවා. ඉස්සර වැඩිහිටියෝ තමයි ඒව හෙව්වේ. නමුත් අද දරුවෝ ඒව හොයනවා. ඒ නිසා මේ සෙල්ලිපි පිළිබඳව ඊටාම වටින දේවල් කතා කරගෙන ඉදි තමයි අපි විරාමයට ගියේ. ඒ නිසා නීතිඥ තාමරශ්‍රී වික්‍රමනායක මහත්මියට අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ කාලයත් ඉතා ඉක්මනින් ගෙවි ගිහිල්ලා. නමුත් බොහෝ දේවල් කෙටි කාලයක් තුල කියන්න පුළුවන් ඔබේ වෘත්තියත් එක්ක. ඔව්. දැන් අර ඒකද්වාරික විහාරය ගැන කිව්වා වගේම ඔබ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කෘතිය බැලුවොත් 977 මාලිගා තැන්න ලිපිය එහි දක්වලා තියෙනවා පරුමක සුමන පුත කණියත පරුමක මහාශෝකහ ලෙන සගස කියලා. මෙහි පරිවර්තනය මේ සෙනරත් පරණවිතාන මහත්මයා දීලා තියෙන the cave of the chief මහාශෝක the navigator. navigator ඒ කියන්නේ මේ කණියත කියන එකට දීලා තියෙන අර්ථ නිරූපණයෙන් තමයි navigator. son of the chief sumana is given to the sangha. දැන් navigator කියලා අපි කියන්නේ මොකක්ද ඒකේ තියෙන ඉංග්‍රීසි අර්ථය කියලා එක බැලුවොත් මෙහි දක්වලා තියෙනවා කණියත for the interpretation of this word see glossary කියලා. නමුත් glossary එකේදී මට ඒක හරියටම හොයාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේකේ දක්වලා නැහැ. නමුත් ඔහුගේ පරිවර්තනය ඔහු දාලා තිනවා නැවිගේටර් කියලා. නැවිගේටර් කියන්නේ එක්ක ගුවන් නැවක් වෙන්න පුළුවන්, අහස් යාත්‍රාවක් වෙන්න පුළුවන්. ඒක සංඥා දීලා හසුරුවලා මෙහෙවන පුද්ගලයාට තමයි අපි නැවිගේටර් කියලා කියන්නේ. එතකොට ඔහු ඒ කියන්නේ පරණවිතාන මහත්මයා මේ කණියත කියන්නේ නැවිගේටර්ස්ලා. ඒ කියන්නේ අපේ අතීතයේ නැවිගේටර්ස්ලා පව අපේ ලංකාවේ ඉඳලා තියෙනවා කියන එක තමයි අපිට මේ සෙල්ලිපි වලින් පේන්නේ. සහ ඒ වගේම ඔබ ගියොත් රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේට ඔබට ඉපැරණි ගල් ඔරලෝසුවක් දැක ගන්න පුළුවන්. මම හිතන්නේ ඔබට ඡායාරූප දැන් පේනවා ඇති. මේ සූර්යයා මුල් කරගෙන අපි වෙලාව කොහොමද මේ හසුරුවා ගත්තේ කියන එක සහ ඒ වෙලාව අපි බලපු කාල හෝරා යන්ත්‍රයක් ඔබට ගලින්ම හදපු ඉතා විශාල සූර්ය තැටියක් වැනි යමක් ඔබට බලා ගන්න පුළුවන් දැන් ඡායාරූපවල රජගලින් ඔබට හමු වෙනවා. ඒ වගේම තමයි ඔබ අබේගිරියට ගියොත් මං හිතන්නේ මම රුවන්වැලි සෑය ජේතවනාරාමයේ සහ මිරිසවැටිය ඒ දේවල් සහ ඒ සලපතල මළුවල තියෙන සංකේත ගැනත් කිව්වා. කියන්නේ හඳුනා නොගත් සංකේත ලිපි කියලා ඒ දේවල් මෙහිට වැටලා තියෙනවා කියන එක. ඉතින් ඒ වගේම තමයි ඔය අබේගිරියත් ඒ ආකාරයෙන් වූ සූර්ය තැටියක්. ඒ කියන්නේ ඔරලෝසුවකට සමාන ගල් පුවරුවක් අබේගිරිය සලපතල මළුවෙන් පවා හමු වෙලා තියෙනවා. ඒක අබේගිරි කෞතුකාගාරයේ තමයි දැනට දැක ගන්න හැකියාවක් තියෙන. ඉතින් ඔබට ඒ පුරාවස්තුවේ ඡායාරූපයක් දැක ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගැටලුව තියෙන මේ දේවල් අපි සලපතල මළුවලට ගිහිල්ලා බලද්දී අපේ පායට මේවා පෑගෙන අපි දන්නේත් නැහැ. මේ රූප සටහන් මේවා ක්‍රමයෙන් මැකී යනවා. ඉතින් මං හිතන්නේ මේවා පිළිබඳව පරීක්ෂණ කළා මේවා අපේ අනාගත පරපුරට අපි දායාද කරන්නට ඕනේ. ඉතින් අපි දන්නවා මේ ලෝකයේ දැන් මේ චන්ද්‍රිකා තාක්ෂණය හඳුනන ආතර් සී ක්ලාක් මහත්මයන් පවා ලංකාවේ තමයි එයාගේ ස්ථානයේ විදිහට තෝරගත්තේ. ඉතින් ඒ නිසා අපේ හෙළයන්ට හෙළ ජානවලම මේ විද්‍යාව මේ දේවල් ගවේෂණය කිරීමේ ඥානය කියන එක ලැබිලා තියෙනවා. ඉතින් වැඩසටහනේ අවසාන කරන්න ඉස්සෙල්ලා මම කියන්න කැමතියි දැන් අපි NASA ආයතනය ගැන ගත්තොත් අපි දැන් අපිට ලංකාවට එහෙම එකක් නැහැනේ. අපිට අද දැක ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඊටමත් يعني ස්වල්ප දෙනෙක්ට විතරයි අවස්ථාව තිබෙන්නේ එහෙ ගිහිල්ලා දේවල් කරන්න. ඉතින් අපිට හැකියාවක් තියෙනවා නම් මේ තාරකා විද්‍යාව වගේ දේවල් මේ ලංකාව තුල තවදුරටත් දැන් විශ්වවිද්‍යාල මට්ටමින් මේ දේවල් ඉදිරියට අරගෙන ඇවිල්ලා මේ දේවල් සඳහා මේ දරුවන්ව තවදුරටත් නැඹුරු කරන්න මං හිතන්නේ ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තවත් පොත්පත් ගණනාවක් තියෙනවා අපේ මේ තාරකා විද්‍යාව හා බැඳුණු සහ අපේ රාශි චක්‍රය හා බැඳුණු සහ ඒකත් එක්කම තමයි නැකත් කියන එකත් අපේ අතීතයේ බැඳිලා තියෙන්නේ. නැකත් සහ තාරකා රාශි තරු රටා මේ හැම දෙයක් පිළිබඳවම ඉතා පිරිපුන් පුද්ගලයෝ අපේ හෙලේ තිබුණා. ඉතින් මං හිතන්නේ අපිට ඉදිරි වැඩසටහන් වලදී තවදුරටත් මේ දේවල් ගැන සාකච්ඡා කරන්න හැකියාවක් ලැබේවි. ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. දැන් විශේෂයෙන්ම කන්දික මහත්මයා මේ තාමරශ්‍රී මහත්මිය කිව්වා වගේ අපි සලපතල මළුවේදී බොහෝ දේ පාගෙනවා.
වසර ගණන් පරම්පරා ගණන් පාගල මේවා ගෙවිලා යනවා. නමුත් අපි ඉන්දියාවට එහෙම ගියාම බොහෝ වෙලාවට ටජ් මහල් එහෙම නරඹන්න යද්දි දේශීයද විදේශීයද කියලා නෑ. ඒ හැමෝටම වෙනමම තියෙනවා කකුල් වලට දාගන්න ඕනේ පොඩි මේස් එකක් වගේ බෑග් එකක් දෙනවා දාගෙන යන්න. මේක නිකම්ම පාගන්න බෑ. සපත්තු දාලා මේක පාගන්න බෑ. එහෙම යුගයක් අපිටත් ආවොත් අපේ ඉතිහාසයේ ආරක්ෂාවේ විමාහිතනේ අවසන් විනිත්තු කීපයේදී ජාතිය අවදි කරන මේ රාවණ පරම්පරාවේ මේ අපේ ශක්තිය අපේ භූමියේ වටිනාකම් වලට පනපෝන කණ්ඩායමේ සුවිශේෂ කෙනෙක් විදිහට ඔබටත් බොහෝ දේවල් කියන්න තියෙනවා. ලෝකේ විනාශ වෙනවා කියලා 2012 බොහෝ අය කතා කළා. විනාශ වෙනකම් බලා හිටියා. බොහෝ අය තියෙන දේවල් වියදම් කළා. ඒ වෙලාවේ. නමුත් මම ලෝකය විනාශ වෙන්නේ නැහැ එදා කියලා දැනගෙන හිටියේ. අපිට සමාන නැත්නම් අපේ නෑදෑය වෙන තව ගෝත්‍රිකයන් ගැන අධ්‍යයනය කිරීම නිසා. මායා ගෝත්‍රිකයන්ගේ පිරමීඩ නැත්නම් ඒ පිරමීඩ තාක්ෂණයේ තියෙන බොහෝ ජාතීන්ගේ පිරමීඩ ඔරායන් නිරෝධයාගේ තාරකා පද්ධතියේ තරු තුනට සමාන බව ඔප්පු වෙනවා. එහෙමනම් ඔවුන් කවුද කියලා අධ්‍යයනය කරන්න තොරතුරු හොයනකොට ඔවුන් කිව්වේ ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔහුගේ නිර්මාතෘවරයා ආවේ ඔරායන් නිරෝධයාගේ තාරකාවේ මැද තරුවෙන් කියලා. ඔවුන් එක ගනුදෙනු කරලා ඒ ශක්තියින් ගහුවමාරු කර ගැනීමට පිරමීඩය හැදූ බව ඔවුන් බොහොම පැහැදිලිව කිව්වා. කියලා ඔවුන් කිව්වා එක මොහොතක ඔවුන් යනවා සිදුරක් තියෙන අහසේක වැහෙන්න කලියේ නැවතත් සිදුර ඇරච්ච දවසට එනවයි කියලා. ඔවුන් ගණනය කරන්න පටන් ගත්ත එතන ඉඳලා. ඒ ගණනය කිරීම අද කල්පනා කරන්න ඕන එකක්. ඔවුන් ගණනය කළා සූර්යයා තමා වටේ පෘථිවිය තමා වටේ කැරකෙන එක රවුමක්. අද අපේ භාෂාවෙන් දවසක්. ඔවුන්ගේ භාෂාවේ කීන් එකක්. කීන් 20 සැරයක් කැරගෙනකොට මාසයක්. ඔවුන්ගේ මාසයකට තිබුණේ දවස් 20යි. එවැනි මාස 18ක් ඔවුන්ට ඒ මාසයක් ඔවුන් කතා කරලා විනාල් එකයි. විනාල් 18ක් ඒ කියන්නේ දවස් 360ක් අවුරුද්දයි ඔවුන්ගේ භාෂාවෙන් ටූන් එකයි. ටූන් 20ක් කාටූන් එකයි. කාටූන් 20ක් බක්ටූන් එකයි. බක්ටූන් 13ක් කරකලා අවසන් වෙච්ච දවසට අර සිදුර හැදිලා පිටසක්වල ජීවීන් ඔවුන්ට සම්බන්ධ වෙන්න එනවා. ඒ දිනේ බලා හිටිය ඒගොල්ලෝ එතන. කැලෙන්ඩරේ නැවතුණා එතන. නමුත් 2012 දෙසැම්බර් මාස 21 වෙනිදාට ඉස්සල්ලා ආවේ. 2012 දෙසැම්බර් මාසේ නෙවෙයි නොවැම්බර් මාසේ වෙනකොට ආවා. ශ්‍රී ලංකාවටත් ආවා. කාටකත් දිගලියට. නිල් පාට වැහි, රතු පාට වැහි, කොළ පාට වැහි ඒවා සාක්ෂි. එතකොට මේ ගණනය කිරීමේදී මම කියන්නේ අපි මේ මහා විධාරණය අනුව එදා තිබුණ දිනවකවානු නෙමෙයි ඊට වැඩිය අද ඈත් වෙලා යන්නේ. එදා දවස් 360යි අවුරුද්දට අද දවස් 365යි අවුරුද්දට. මේ විදිහට මේවා වෙනස් වෙවි යන්නේ මේ මහා විධාරණය වීම තුල. එයින්ද ඉතිහාසයෙන් මේ මතු පිටින් අතගාලා හරියන්නේ මේවා. විද්‍යාත්මකව අතගාන්න මේක හොයන්න කාලය ඇවිල්ලා දැන් තියෙන්නේ. එයින්ද අපේ මොකද මේ ළඟදී මගේ ලිපියක් දැකලා පත්තරේ එක්තරා ජ්‍යොතිර්වේදියෙක් මට ටෙලිෆෝන් එකෙන් කියනවා නෑ ඔබතුමා කියන දවසට නෙමෙයි මැරෙන්නේ. ඊට පහුවෙලා අහවල් දවසේ අහවල් වෙලාවට මැරෙන්නේ කියලා. ඔහුට මම විරුද්ධ වෙන්නේ නෑ. ඔහුට විරුද්ධ වෙන්නේ නැත්තේ මගේ ගණනය කිරීම සහ නැත්තම් නාඩි ශාස්ත්‍රයේ සටහන් ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඇයි? එදා තිබුණු ගමන් කිරීම නෙමෙයි අද ගමන් කරන්නේ. ඉතින් මේ සියලු තොරතුරු එක්කව කරලා කියාගන්න පුළුවන් මිනිස්සු අපේ රටේ ඉඳලා තියෙනවා. මේ ප්‍රදේශයෙම ඉඳලා තියෙනවා. තාරකා විද්‍යාඥයෝ පස්සේ දවසක කියනවා ඔය සූර්යයේ සෙල්ලම් ඔක්කොම ඉවරයි එක් දවසකදී. එහි හයිඩ්‍රජන් ඉවරනහම ඒක පුපුරා යනවා. එහෙම නැත්නම් ඒක ඇකිලි යනවා. එහෙම නැත්නම් ඡේ වෙලා යනවා. මෙන්න මේ අවස්ථා තුනෙන් වැදගත් වෙන්නේ අර ඇකිලි යන එක. ඒක ඉදිමිලා ඇකිලෙන්න පටන් ගන්න සූර්යය. තමුන්නාස්ලගේ සූර්යය පුපුරා යනවා. අපිට මේ පේන සූර්යය පුපුරා යනවා. මම මේ කතා කරන්නේ සෞරග්‍රහ මණ්ඩලෙ පිට ඉඳගෙන. ඒකයි තමුන්නාස්ලගේ සූර්යය කියන්නේ. පුපුරා යනවා. නමුත් තමුන්නාස්ලගේ සූර්යය වගේ තුන්ගුණයක් ලොකු සූර්යය පුපුරා යන්නේ නැහැ. මේක මම නෙමෙයි කිව්වේ. මේක ගණනය කළේ චන්ද්‍රසේකර අපිට අයිති කෙනෙක් ලංකාවේ නුනත්. ඔහු මේ අසුර කණ්ඩායමට අයිති කෙනෙක් චන්ද්‍රසේකර ගණනය කළේ.
පුපුරා මේ එයා පුපුරන්නේ නැහැ. එයා පැවතීම සඳහා එයා කරන්නේ එයාගේ කැරකීමේ වේගය වැඩි කරනවා. කැරකීමේ වේගය වැඩි කරනකොට පවතින නම් කැරකීමේ වේගය වැඩි වෙන්න ඕනේ. වේගය වැඩි වෙනකොට එහි තියෙන සියලුම ඔහු ග්‍රහණය කරගත්තේ ශූන්‍යත් දුවිලි වෙනවා. ශූන්‍ය උදුවිලි බටපත් වෙලා යනවා. එතනින් නවතින්නේ නැහැ. කැරකීමේ වේගය ආලෝකයේ වේගය අභිභව යනවා. තප්පරයට කිලෝමීටර 1,82,52 පයින්නවා. ආලෝකයක් පිකසට යන්නේ නැහැ එළියට. කළු කුහරයක් අපි කතා කරලා ඉස්සෙල්ලා කළු කුහරය. කළු කුහරේ නිකන් ඉන්නේ නැහැ. කැරකේ යනවා. ගිහිල්ලා තවත් සූර්යයෙක් ගිල ගන්නවා. ත්‍රිත්‍යජය වැඩි කර ගන්නවා. තවත් සූර්යයෙක් ගිල ගන්නවා. ත්‍රිත්‍යජය වැඩි කර ගන්නවා. සිද්ධි ත්‍රිත්‍යජය. එතන මේක ඝන වස්තුවක් බවට පත් වෙලා අර බුදුදහමේ අවසාන නිගමනය වගේ මොකද්ද? සියල්ල අනිත්‍යයි. මේක පුපුරා යා යුතුයි. කිසි විද්‍යාඥයෙක් මං හිතන්නේ නැහැ කියයි කියලා. මේක පුපුරා ගියේ මේ ශක්තියින් ගුණ වෙච්ච තැන කියලා. අපිට කියන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි ගාව හිටියේ මේ ග්‍රහ ලෝක නෙවෙයි. මම මෙතනින් අවසන් කරන්න. දිදුල ග්‍රහය, කාක්කල ග්‍රහය, බගුර ග්‍රහය, විපුට ග්‍රහය මේ අපේ ග්‍රහ ලෝක. මේ භාෂාවක් කොහේ තියෙනවද? සංකේත අඳුර ගන්න බැරි සංකේත ඒවා. මේක කවදාකවත් මේ පරිණිතන මාත්‍රයට තොරතුරු ගන්න බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ හරකෙක් හරකෙකුට ලෙඩ වලට හංවඩු ගහනකොට ගහලා තියෙන අකුරු මොනවද? ඒ අකුරු මේ හඳුනාගත්ත අකුරු වශයෙන් නැද්ද? ඒ ග්‍රහ ලෝක නෙමෙයිද පිටවල තියෙන්නේ. කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. හරස් වෙන වෙලාව. මෙම දවසකදී අපි කතා ගන්න පටන් ගමු. මම හිතන්නේ අද මා ආරම්භයේදී කිව්වා මේ වැඩසටහන බොහොම සුවිශේෂ වැඩසටහනක් බවට පත් වෙනවා කියලා. ඒ කියන්නේ අපූර්ව වැඩසටහන. పూర్වයේදී නොතිබුණු විදිහේ වෙනස් විදිහේ වැඩසටහනක්. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා පරිසරවේදී ඉතිහාස ගවේෂක රටම ලෝකෙම ආදරය කරන රාවණ ශක්තිය යලි මේ භූමි තලය තුල ඔප්නංවන්න වැඩි දියුණු කරන්න ඇති කරන්න විශාල කැපවීමකින් වැඩ කරන තිලකන්දේගම මහත්මයාට මේ ලෝව පුරා විශ්වය පුරා විසිරීලා පැතිරලා ඉන්න හැමෝටම අපි ආරාධනාවක් කරා රාවණින්ගේ ශක්තිය වෙනුවෙන් පහනක් දැල්වන්න කියලා. ඒ පහනේ ආලෝකයේ ආශිර්වාදයක් ලැබිලා නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. ඔබ කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊටාම කුඩා කාලේ පාසල් යන කාලේ ඉඳලා මේ අලුත් දේවල් සොයා යාමේ පිපාසය ඕමනාව දරුවෙකුට ඇති වුණා. ඒ දරුවා තමන්ගේ ජීවිතේ මැදි වියට එනකොට වැඩිහිටි වියට ලං වෙනකොට බොහෝ දේවල් වලින් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. එහෙම පරිපූර්ණත්වයට පත් වෙච්ච කෙනෙක් තමයි නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මිය. ඒ නිසා ඔබතුමීටත් අර සියලු පහන් ආලෝකවල ශක්තිය ලැබෙන්න වගේම තවත් බොහෝ දේ කරන්න නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙන්න කියලා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන නරඹන ඔබ සියලු දෙනාටත් මේ දල්වන පහනේ ආලෝකයෙන් ශක්තිය ලැබේවා. නැවතත් සිහිපත් කරනවා ඊටාම ගෞරවයෙන් අපේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්තකාරය පෙරම මහත්මයා නිතර ඔබට කියන්න කියන කාරණාව ඔබේ ජීවිතවලටත් ඔබට ශක්තියක් වෙන්න ඔබේ ජීවිතයේ අඳුරට ආලෝකයක් ඇති කරගන්න මේ පහනට බොහෝ දේ කරන්න පුළුවන්. ඒ නිසා මේ පහන් සිල දල්වන්න කියන කාරණාව මතක් කරමින් අපි සමුගන්නවා ලබන සතිය හමුවන බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙන සෝදායක රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.